නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසේ 5 වෙනි සිකුරාදා අපි එංගලන්තයේ තේම්ස් විහාරයෙන් ආරම්භ කළ සෑම සිකුරාදා දිනයකම පවත්වන සූත්‍ර අධ්‍යයන පන්තිය දැනට මේ වන විට අපි ශ්‍රී ලංකාවේ සිට මෙහෙවන අධ්‍යයන පන්තියක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. සියලු දෙනාටම සියලු යහපත සිත සාන්තිය ආරක්ෂාව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අපි මේ සූත්‍ර පන්තියේ කටයුතු ආරම්භ කරනවා. ස්ක්‍රීන් එක පේනවද? අපි ගිය සතියේ ආරම්භ කළා සාකච්ඡා කළා සම්බෝධි සූත්‍රය. මේක මජ්ක්‍ධිම නිකායේ තියෙනවා, අංගුත්තර නිකායේ තියෙනවා එකම සූත්‍රය. අපි එහිදී මේක සම්බෝධිපක්ඛික සූත්‍රය කියලා සඳහන් වෙනවා, සම්බෝධි සූත්‍රය කියලා සඳහන් වෙනවා. එතකොට අපි මේ සූත්‍රය පිළිබඳව සාකච්ඡා කළා මේ යම් ප්‍රමාණයකට. අපි ගිය සතියේ සාකච්ඡා කළා මේ සූත්‍රය කොහොමද ආරම්භ වුණේ කියන කාරණේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලා ඇමතුවා. භික්ෂුන් වහන්සේලා ආපහු බුදුරජාණන් වහන්සේට ස්වාමීනි කියලා ආමන්ත්‍රණය කළාට පස්සේ මම කෙටියෙන් මේ සඳහන් කරන්නේ උන්වහන්සේ ප්‍රශ්න කරනවා වෙනත් ආජීවකයන් පරිබ්‍රාජකයන් වාගේ වෙනත් අය වෙනත් පරිබ්‍රාජකයන් ඇහුවොත් එහෙම ඔබ මේ කොයි විදිහේ විමුක්ති මාර්ගයකට අදාළ කරුණුද භාවිතා කරන්න කියලා. සම්බෝධිපක්ඛිකානං ආවසෝ ධම්මානං කා උපනිසා භාවනායාති. එතකොට සම්බෝධිපාක්ෂික කරුණු හැටියට ඔබ කවර විදිහේ දේවල්ද භාවිතා කරන්නේ කියලා අන්‍ය පරිබ්‍රාජකයන් ඔබගෙන් ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රශ්න කළාම ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි ඔබ වහන්සේ තමයි අපේ ශාස්ත්‍රවරයා, ඔබ වහන්සේ තමයි මේ ධර්මයේ ආධිපත්‍ය දරන්නේ, ඔබ වහන්සේ තමයි මේ ගැන දන්නේ. ඒ නිසා ඔබ වහන්සේ අපිට කිව්වොත් කියා දුන්නොත් ඒ විදිහට අපි මතක තියාගන්නම්, අපි එයටත් කියන්නම් කියලා තමයි වික්ෂුන් වහන්සේලා උත්තර දුන්නේ. ඒ අනුව බුදු පියාණන් වහන්සේ උන්වහන්සේම ප්‍රශ්නය මතු කරලා උත්තර දෙන ක්‍රමයට මේ සූත්‍රය ආරම්භ වුණේ. ඒ අනුව අපි මුල් කරුණු කීපයක් සාකච්ඡා කළා. එතකොට එහිදී මම එදා කරුණු සඳහන් කළා මේ පරිබ්‍රාජකයන් කියන අය කොයි විදිහේ පිරිසක්ද කියන එක පිළිබඳවත් මම ඉන්දියාවේ ආගමික නැත්තම් දෘෂ්ටිවාද පිළිබඳව පසුබිම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් එදා මම කළා. ඒ අනුව ඊට පස්සේ අපි කතා කළා භික්ෂුවක් මේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන්, ඒ කියන්නේ ශික්ෂාවලින්
භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනා කරන ශික්ෂා වගේම ඒවා ගිහි අයටත් අදාළ වෙන යම් ප්‍රමාණයක් තියෙනවා කියලා. එතකොට ඒවා ඇසුරෙන් කොහොමද මේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ ආචාර හා ගෝචර කියන එක හැසිරීම් හා ඒවයිදී තමන්ට ගැළපෙන දේ නොගැළපෙන දේ මොකක්ද කියලා හඳුනාගෙන අනුගමනය කිරීම කියන කාරණය පිළිබඳව එදා කතා කළා. ඊළඟට වචන භාවිතය පිළිබඳව කොයි විදිහටද වචන භාවිතා කරන්න කියන කාරණය පිළිබඳව අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, විවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන මේවා පිළිබඳව යම් කිසි කෙනෙක් ඒවා ඔස්සේ ඉන්නවා නම් ඒ අයට මේ ඒ බඳු කතා තියෙන අය බෝධිපාක්ෂික පිරිසක්ය කියන කාරණය දෙවෙනියට අපි කතා කළේ. එතෙන්දී මට එදා කියන්ට මග ඇරුණු කාරණයක් තියෙනවා පැහැදිලි කරගත යුතු. මේ බෝධි පාක්ෂික කියන කාරණය පිළිබඳව අපි පොඩ්ඩක් විමසලා බැලුවොත් හොඳයි කියලා මට හිතුණා. මොකද මේ පක්ඛික කියන වචනය එහෙම නැත්නම් පාක්ෂික කියන වචනය පිළිබඳව මේ මෙතෙන්දී සඳහන් වෙන්නේ. එතකොට ඒක මේ දැන් කුරුල්ලන් සම්බන්ධයෙන් මේ ඒ අයට wings development of the wings to self awakening කියලා මේ තානිස්සර හඳුරන්ගේ translation එකේ තියෙන්නේ development of the wings to self awakening කියලා. එතකොට මේ පක්ඛි කියන වචනය පාක්ෂික පක්ඛි කියන වචනය දැන් කුරුල්ලන්ට පියාපත් තියෙනවා. දැන් කුරුල්ලෙක්ගේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ කුරුල්ලගේ පියාපත් මත. පියාපත් තියෙන අයනේ කුරුල්ලෝ කියලා අපි භාවිතා කරන්නේ. ඒතර පියාපත් තියෙනවා නම් තමයි කුරුල්ලෙක් බවට පත් වෙන්නේ. කුරුල්ලෙක් වශයෙන් ඉගිලෙන්න පුළුවන්කම ලබන්නේ පියාපත් තිබීම. එතකොට ඒ අනුව කුරුල්ලෙකුගේ නම් පියාපත් තීරණාත්මක සාධකයක් වෙනවා. එක අර්ථයකින් ගත්තාම. තවත් විදිහකින් ගත්තාම පාක්ෂික කියන එක. ඒ කියන්නේ ඒ පැත්තට නැමුණු නැත්තම් ඒ දිශාවට බර වුණු ඊට අදාළ වුණු ඒ පැත්තට යොමු වුණු කියන අර්ථයෙන් මේ පක්ඛික කියන වචනේ පාක්ෂික කියන වචනේ භාවිතා වෙනවා. පාලියෙන් පක්ඛික කියන වචනයත් ඊළඟට සිංහලෙන් අපි ගත්තොත් මේ පාක්ෂික කියන වචනයත් භාවිතා වුණාම සම්බෝධි පක්ඛිකානං කියලා වචනේ භාවිතා වෙලා තියෙන්නේ. එතකොට සම්බෝධියට පක්ෂ වූ සම්බෝධියට අදාළ වූ ඊට අනුගත වූ කියන අර්ථය එතෙන්දී එනවා. එතකොට මේ වචනය හා මේ කාරණේ සම්බන්ධයෙන් අපි ටිකක් හිතන එක හොඳයි. පාක්ෂික කිව්වහම අපි යොමු වුණා කියන එක. දැන් අපිට සරල උදාහරණයක් ගත්තොත් එහෙම ගහක් යම් කිසි විදිහකින් කවුරු හරි කැපුවොත් හෝ යම් දවසක කඩා වැටුනොත් හෝ ඒ ගහ වැටෙන්නේ ඒ ගස බර වෙලා තිබුණු පැත්තට, යොමු වෙලා තිබුණු පැත්තට. ඒක කවදාවත් අනිත් පැත්තට වැටෙන්නේ නැහැ. ඒ ගස කැපුවොත් හෝ යම් විදිහක දිරලා හෝ යම් දවසක වැටුනොත් ඒක වැටෙන්නේ ඒ ගස ඒ වන විට බර වෙලා තිබුණු පැත්තට. එතකොට මේ පාක්ෂික කියන වචනේ යොමු වුණු ඊට අදාළව කියන එක අර්ථයෙන් ගත්තාම අපේ සිත සම්බන්ධයෙන්ුත්
අපේ සිත යොමු වෙලා තියෙන්නේ කොයි පැත්තටද? අපේ සිත බර වෙලා තියෙන්නේ කොයි පැත්තටද? අපේ සිතුවිලි, අපේ වචන, අපේ ක්‍රියාකාරකම් බර වෙලා තියෙන්නේ කොයි පැත්තටද කියන කාරණේ වැදගත් වෙනවා. එතකොට මේක අපි සියලු දෙනාටමත් වැදගත් කාරණයක්. දැන් අපි මේ අපි කල්යාණ මිත්‍රයන් හැටියට අපි සියලු දෙනා එකතු වෙලා දැන් අවුරුදු ගණනාවක් මුළුල්ලේ මේ සාකච්ඡාවන් ඔස්සේ අපි කටයුතු කළා. එතකොට ඒ මුළු කාලයේදී අපි භාවනාමය වශයෙන් සූත්‍ර අධ්‍යයන වශයෙන් විවිධ ධර්ම සාකච්ඡා වශයෙන් නොයෙකුත් දේවල් අපි හදාarලා කතා කරලා විමසලා පරීක්ෂා කරලා තියෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ පිරිස යම් නැඹුරුවක් යම් ආකාරයක ධර්මය අවබෝධ කරගන්න ධර්මය වටහා ගන්න ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕනකමක් උනන්දුවක් සැලකිල්ලක් තියෙන පිරිසක් කියන තේරුම අර්ථය. එතකොට ඒ නිසා ඔබ සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන්. දැන් අද මේ සාකච්ඡාවට මේ අපි ඔන්ලයින් මේ වැඩසටහන කරගෙන යද්දී ඒකට නිරන්තරයෙන්ම ඔබ සම්බන්ධ වෙන්නේ ඒ නිසානේ. අනිවාර්යෙන් අපි මතක් කළත් නොකළත් අපි දිනේ වෙන් කරලා තියාගෙන මේ වෙලාවට අපි සියලු දෙනාම සම්බන්ධ වෙනවා. ඒතර ඒ සම්බන්ධ වෙන්න හිතෙන්නේ ඔබට ඒක අහන්න, දකින්න, කියවන්න, සාකච්ඡා කරන්න, පරීක්ෂා කරන්න, කපා කොටා බෙදා පරීක්ෂා කරන්න විභජ්‍යවාදී ක්‍රමයකට ඇනලයිස් කරන්න ඔබට තියෙන ඕනකමක් තියෙන හින්දා. තථාගත ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව තව තවත් පරීක්ෂාවට ලක් කරන්න ඕනකමක්. ඒක Tamanට අදාළ කරගන්න ඕනකමක් තියෙන නිසා. ඒ නිසා ඔබ ධර්ම පාක්ෂික අවබෝධයට පක්ෂ වුණු අවබෝධයට නැඹුරු වුණු කියන අර්ථයක් එතන තියෙනවා. ඒතර ඒ නිසා සම්බෝධි පාක්ෂික කියන මේ වචනේදී ඒක වින්ග්ස් හැටියට කුරුල්ලෙකුගේ පැවැත්ම සඳහා අදාළ වෙන විදියට ගත්තොත් එහෙම ඒ විදියට හෝ එහෙම නැත්නම් පාර්ශ්ව පක්ෂ කියන අර්ථයෙන් හෝ නැමුණු බරවුණු යොමුණු කියන අර්ථයෙන් හෝ අපි අවබෝධයට පක්ෂ වුණු අවබෝධයට යොමු වුණු පිරිසක් හැටියටයි මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍රය සම්බෝධි පාක්ෂික සූත්‍රයක් හැටියට හෝ සම්බෝධි සූත්‍රයේ හැටියට අපි සියලු දෙනාටම අදාළ වෙනවා. අපිට සතුටු වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. අපි මේ දහමට නැඹුරුකමක් අපේ හිතවල තියෙනවා කියලා. එසේ නැඹුරුකමක් තිබීම මම අර උදාහරණයෙන් දැක්වූ හැටියට අපි යහපතට හොඳකමට ධර්මාවබෝධයට වැටෙන්න සූදානම්කමක් තියෙනවා කියන එක. එතකොට තවත් කෙනෙක් ඉන්න පුළුවන් එයාගේ සිත ධර්මයට ප්‍රතිපක්ෂ දේවල් සමග නම් සම්බන්ධ වෙන්නේ එයා අපායට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අපි එහෙම ආය දැක්කම අපි උදව් කරන්න එහෙම ඕනේ. නමුත් යම්කිසි කෙනෙක්ගේ වැරදි පැත්තකට දෝෂ පැත්තකට එයා අනික් අයගේ සිත් රිදවමින් අනික් අයට වෙහෙස ඇති කරමින් එහෙම නැත්නම් මත් වෙන දේවල් වලට සම්බන්ධ වෙමින් මේ විදිහට හානිකර ආකාරයකින් එයාගේ පැවැත්ම ගෙනියනවා නම් එතකොට එයා අපාය පාර්ශ්වික කෙනෙක්නේ. මාර ඒකට කියනවා ධර්මයේ මාර පාර්ශ්වික කියලා. මාර පාර්ශ්වික කියලා. එතකොට එයා මාරයාටයි කිට්ටු වෙන්නේ. මාරයාටයි සම්බන්ධ වෙන්නේ. හානියට දෝෂයටයි කිට්ටු වෙන්නේ. ඒ පැත්තටයි නැමිලා තියෙන්නේ. කොයි වෙලේ හරි නැමිච්ච පැත්තටනේ වැටෙන්නේ. එතකොට මාර පාර්ශ්වයට වැටෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ. එතකොට ඒ වෙනුවට සම්බෝධිපාක්ෂික වෙන්න පුළුවන් නම් යම් කෙනෙකුට යම් තරමකට සුළු වශයෙන් හෝ සම්බෝධිපාක්ෂික වෙන්න පුළුවන් නම් ඒ තැනත්තා වැටෙන්නේ එයාට අදාළ වෙන්නේ අර යහපත් වූ පැත්ත. පුණ්‍යමය විපාක ලබන්න දිව්‍යමය බ්‍රහ්මමය විපාක ලබන්න සුදුසු පැත්තකට තමයි එයාට යොමු වෙන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේ
අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ පාක්ෂික ධර්ම එහෙම නැත්නම් සම්බෝධිපක්ඛික කියන වචනය පිළිබඳව එදා අපට කතා කරන්න ඉඩක් ලැබුණ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අපි ටිකක් සාවධාන වෙන්න ඕනේ. මේ සම්බෝධිය අවබෝධය පැත්තට යොමු වෙච්ච සූත්‍රයක් හැටියටයි අපි මේ සූත්‍රය ගැන කතා කරන්නේ. එතකොට එතෙන්දී අපි එදා ප්‍රාතිමෝක්ෂ සංවරය පිළිබඳව නැත්නම් සීලය ප්‍රතිපත්ති වල පිහිටීම කොයිතරම් වැදගත්ද කියන එකත් මේ ප්‍රතිපත්ති වල තියෙන ස්වභාවය පිළිබඳවත් අපි මේ සූත්‍රය ආශ්‍රයෙන් එදා කතා කළා. ඊළඟට තියෙන කාරණේ හැටියට අපි එදා මේ ශ්‍රවණ වචන පිළිබඳව කතා කළාද? මතකද? කතා කරා ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ වචන පිළිබඳවත් නේද? අර වීර්ය කතා, සමාධි කතා, විමුක්ති කතා. ඔව් ඒක ගැන ටිකක් කතා කළා අපි නේද? මම හිතන්නේ ඒක අපි එදා කතා කරපු එක ප්‍රමාණවත්. නමුත් ඒ පිළිබඳව වචනයක් දෙකක් විතරක් කියන්නම් නැවත. මම හිතන්නේ දා හිටපු ඔක්කොම අදත් ඉන්නේ කියලා. වචන දෙකක් පමණක් කියන්නම්. මම හිතන්නේ කිව්වා වෙන්නත් පුළුවන්. දැන් අපි අපෙන් වචනයක් ප්‍රකාශ වුණාම ඒ ප්‍රකාශ වෙච්ච වචනය පිළිබඳව වගකීම Tamanට එනවා. ඒක එන්නේ ප්‍රකාශ කළාට පස්සේ. ප්‍රකාශ කරන තාක්කල් ඒක මනසේ තියෙන්නේ. අපි ඒකට එතකොට එහෙම අපි කියනවා වචී සංකාර කියලා. ඒ කියන්නේ වචනයෙන් සිද්ධ වෙන දේවල්. එතකොට මේ වාචසික ප්‍රනිධියක් හැටියට. එතකොට හිතින් මේ මනෝ ප්‍රනිධියක් හැටියට. ඒ කියන්නේ මනසින් පමණයි මේ පිළිබඳව අපේ වගකීම, අපේ ප්‍රාර්ථනාව, ප්‍රනිධි කියන්නේ ප්‍රාර්ථනාව, අපේක්ෂා කියන එක. එතකොට මනසින් පමණයි ඒක තියෙන්නේ. ඊළඟට මේ වචී ප්‍රනිධියක් හැටියට වචනයෙන් ප්‍රකාශ කළාම යම් කිසියක් එතන ඉඳන් ඒක අර හිතින් හිතුවට වඩා බලවත් වෙනවා, ප්‍රබල වෙනවා. එතකොට ඒ නිසා දැන් ඒ කියන වචනේ කලින් තිබුණ හිතේ තමයි. හිතේ තිබුණට එහි බලගතු භාවය වැඩි වෙන්නේ කටින් ප්‍රකාශ වුණාට පස්සේ, ප්‍රකාශයක් වුණාට පස්සේ. එතකොට ඒ ප්‍රකාශය ඒ නිසා ප්‍රකාශයේ බරපතලයි. ඒ බරපතලයි කියන එකේ තේරුම ඒ වචනේ ප්‍රකාශ කරන අවස්ථාව වෙන විට ප්‍රකාශ කරද්දී හා ප්‍රකාශ කළාට පස්සේ එයි අයිතිය Tamanට එනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් කියපු කෙනෙක් කියන එක. දැන් අපි කවුරුහරි අපි නිකන් කතා කරනකොට කියනවානේ මෙහෙම මට මෙහෙම කිව්වනේ කියලා. මෙතන කිව්වනේ කියලා කියන්නේ එහෙම කිව්වට පස්සේ ඒ කීමේ වගකීම, වටිනාකම හෝ නොවටිනාකම අදාළ පුද්ගලයාට පැවරෙනවා 100%ක්ම. එතකොට ඒ නිසා වචනයෙන් ප්‍රකාශ වීම කියන එක ටිකක් බරපතල එකක්. ඒකේ වගවීම Tamanට තියෙනවා. එතකොට එහෙම කතා කරන්නේ Tamanගේ මනසේ ඒ වෙන විට තියෙන දේවල් තමයි කතා කරන්නේ. එතකොට ඒ කියන වචනය තුලින් පුද්ගලයා නියෝජනය වෙනවා. මොකද එයාගේ සිතේ තියෙන එක තමයි කියවෙන්නේ. ඒ සිතේ තියෙන එක කියන නිසා එයා ඒ වර්ගයේ කෙනෙක්, එබඳු අදහස් තියෙන කෙනෙක්, එබඳු ප්‍රතිපත්තියක ඉන්න කෙනෙක් කියන එක සහතික වෙනවා වචනයෙන් ප්‍රකාශ වුණාම. ඒ වගේම ඒක එක්තරා විදියක භාවිතාවක්, ප්‍රැක්ටිස් එකක් හැටියට Tamanට අදාළ වූ ක්‍රමයක් හැටියට ඒක තමා සමග තියෙනවා ඉන්පස්සේ දිගින් දිගටම. ඒ නිසා වචනය හැටියට ප්‍රකාශ වුණාම ඒක ටිකක් බරපතල තත්වයේ එකක්. හා එතෙන් පටන් තමා ඒ ඔස්සේ යන කෙනෙක් වශයෙන් තීරණය වෙනවා. දැන් අර බෝධිසත්වයන් වහන්සේ
සිතින් සිතාගෙන මනෝ ප්‍රනිදීන් සහිතව හිටිය කාලයක් ඊට පස්සේ වශී ප්‍රනිධි හැටියට වචනයෙන් මම බුදු වෙනවා කියලා ප්‍රකාශ කරමින් ඉන්න කාලයක් තිබුණනේ. එතකොට ඒ කියන්නේ අර මුල් අවධිය පසු කරලා තමයි ඊළඟට වචනයෙන් කියමින් ඉන්නේ. ඒ වගේ අපිත් වචනයනුත් අපි ප්‍රකාශ කරනකොට කතා කරනකොට තමන් ඒ තුල ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා අපි යම් අර කිව්ව යහපත් නිවැරදි වූ කතාවන් අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. එතකොට ඒ බඳු වචන වලට අර නිකාමලාභී හෝති පහසුවෙන්ම ඒවා අපිට අහන්න ලැබෙනවා නම් නිතරම ඒවා අහන්න ලැබෙනවා නම් ඒ වගේම විශේෂ උත්සාහයක් නැතුවත් අපිට ඒවා නිතරම අහන්න ලැබෙනවා නම් එතකොට ඒක යම් කිසි කෙනෙකුගේ මේ ජීවිත පැවැත්ම තීරණය වෙන සාධකයක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා ඒ වචන කියන එකේ ලොකු වටිනාකමක් තියෙනවා. යම් කිසි කෙනෙක් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ තමාතින් ප්‍රකාශ වෙන වචන තමන්ගේ හා ඊට පස්සේ තමන් එබඳු වර්ගයේ කෙනෙක් කියන එක ඊට පස්සේ තීරණය වෙනවා. ඒක තමන්ටත් තමාව තීරණය වෙනවා. බාහිර ලෝකයාටත් තීරණය වෙනවා තමාව මෙබඳු වර්ගයේ කෙනෙක් කියලා. එතකොට ඒ නිසා අපි යම් කිසි කෙනෙක් සැර දේවල්, නපුරු දේවල්, නරක දේවල් කියනවා නම් ඒක අනික් අයට ඇහෙනවා නම් එයා තීරණය තමනුත් ඒ වර්ගයේ කෙනෙක් බවට පත් වෙනවා. අනිත් අයටත් තේරෙන්න පටන් ගන්නවා ඒ වර්ගයේ කෙනෙක් කියලා. එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට තමන්ගේ ජීවිත පැවැත්ම තීරණය වෙන්න එයාගේ ඒ වචන භාවිතය කියන එක ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඒ ගැන ඊට වැඩි දිගට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදා අපි ඒක කතා කළා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ and further he keeps his persistence aroused for abandoning unskillful qualities and for taking unskillful qualities he is steadfast solid in his effort not shirking his duties with regard to skillful qualities this is the fourth prerequisite for the development of the wings to self-awakening. එතකොට ඊට පස්සේ කියනවා පුනචපරං ආවසෝ බික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්ල පරක්කමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු සම්බෝධි පක්ඛිකානං ආවසෝ ධම්මානං අයං චතුත්ථි උපනිසා භාවනාය. එතකොට ඊළඟට දේශනා කරනවා he keeps his persistence aroused for abandoning unskillful qualities and for the taking on skillful qualities. එතකොට මේ කාරණේ අපි මීට කලින් සූත්‍ර කීපයකම කතා කළා. දහම තුල තියෙන ඊ타ත්ම වැදගත් ඊ타ත්ම තීරණාත්මක ප්‍රකාශයක් තමයි මේක. මොකද්ද? අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය කියන එක. එතකොට සමස්ත දහම තුල කියවෙන කාරණයක් තමයි මේ තියෙන එක. දැන් අපි දන්න ප්‍රසිද්ධ ගාථාවක් තියෙනවානේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලා. එතකොට ඒ
ඒක තමයි මේ එතන කියවෙන්නේ අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. තොර අකුසල වැරදි දෝෂ පාපයන් කියන ඒවා ප්‍රහාණය පිණිසත් නැති කිරීම පිණිසත් කුසලය යහපත හොඳ උපසම්පදා කියන්නේ වැඩි දියුණු කරනවා කියන එක. ඉහළට ඔසවා තබනවා කියන එකයි උපසම්පදා කියන්නේ. එතකොට ඒ දේවල් හොඳ දේවල් වැඩි දියුණු කිරීම කියන එක. ඒතර සමස්ත දහම තුල බොහෝ සූත්‍ර දේශනා තුල නිතර පැහැදිලි කරලා තියෙන කාරණයක් තමයි මේ. එතකොට යම්කිසි කෙනෙක් මේ ක්‍රියාදාමයේ ඉන්නවා නම් එයා තමයි ධර්ම පාර්ශවීය වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් අකුසල පැත්තට බර වෙලා අකුසලයන් හොඳයි කියලා යහපත් කියලා නිවැරදි කියලා ඒවා ඔස්සේ හිටියොත් එහෙම අර මාර පාර්ශවීය වෙනවා. අහිතකර පැත්තකට එයා යොමු වෙනවා. ඒතර යම්කිසි කෙනෙක් කුසල සම්පදා නැත්නම් කුසලස්ස උපසම්පදා කියන එක එහෙම නැත්නම් කුසලයන් වැඩි දියුණු කරන්නට යොමු වෙනවා නම් ඒ තැනැත්තා තුළ අර කියපු වටිනාකම් ගොඩනගෙනවා එයා ධර්ම පාර්ශවීය වෙන්න පටන් ගන්නවා කියලා. එතකොට අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා සෑම දෙයකදීම ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා මේ කුසල ධර්මයනුයි මේවා අකුසල ධර්මයනුයි කියලා හිතන්න වටහා ගන්න හඳුනා ගන්න තේරුමක් තිබීම. අනික් කාරණේ මේ විරිය කියන එක අවශ්‍ය වෙන්නේ මේ කාරණේටම තමයි. එතකොට and further he keeps his persistence aroused for. එතකොට එයාගේ මේ උත්සාහය වීරය කියන එක හැම වෙලේම මතු කර ගන්න ඕනේ abandoning unskillful qualities. එතකොට අකුසලයන් දෝෂයන් දුරු කරන්න තමයි එයාගේ වීරය හැම වෙලේම තියෙන්න ඕනේ. අපිට වීරය කිව්වම එකපාරට හිතෙනවා මේ හුඟක් වැඩ කරන්න මහන්සි වෙන්න දඟලන්න තියෙන ඕනකම වගේ අර්ථයක් අපිට එකපාරට එන්නේ වීරය කිව්වහම. දැන් මේ වීරය කියන එක අර්ථවත් දැන් සම්මා වායාම කියලා අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කතා කරනකොට වායාම කතා කරනවානේ. එතකොට නූපන් අකුසල් නූපදවීමට උපන් අකුසල් යටපත් කිරීමට නූපන් කුසල් ඉපදවීමට හා උපන් කුසල් වැඩි දියුණු කිරීමට කියන මෙන්න මේ කාරණයයි සම්මා වායාම කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය පැහැදිලි කරනකොට අපි අහලා තියෙනවානේ. එතන වීර වායාමයක් යම් උත්සාහයක් තියෙනවා නම් තියෙන්න ඕනේ අකුසලයෙන් ඉවත් වීමටත් කුසලයේ වැඩි දියුණු කිරීමටත් කියන මේ කාරණය සඳහා තමයි කිසියම් තාමයක් උත්සාහයක් තියෙන්න ඕන වෙන්නේ. මේ තාම කියලා එක කතා කරන්නේ මේ ශක්තිය. දැන් පුරුෂ තාමයක් කියලා කියන්නේ පුරුෂ ශක්තියක්. එතකොට එහෙම කරන්න පුළුවන්කමක් තමන්ට තියෙන්න ඕනේ. he is steadfast. එතකොට එයා ස්ථාවර වෙන්න ඕනේ නැත්නම් ශක්තිමත් වෙන්න ඕනේ. හැකියාවක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. තාමේ කියලා කියන්නේ එකයි steadfast කියන එක. එතකොට solid in his effort. ඒ වගේම දල්හ පරක්කමෝ හැම වෙලේම උත්සාහය නිරන්තරයෙන්ම තියෙන පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙන්න ඕන. not shirking his duties with regard to skillful qualities. එතකොට අනික්කිට දූරෝ කුසලේසු ධම්මේසු. එතකොට මේ කුසල ධර්මයන්හි වැඩීමට කුසලයන් වැඩීමට නොනැවැත් වූ උත්සාහයක් ඇතුව ඉන්නවා කියන එක. ඒතොර කුසල ධර්මයන් වඩන්න එයාගේ තියෙන ඕනකම කිසි දිනක නවත්තන්නේ නැහැ කියන ස්ථාවරභාවය එයා තුළ තියෙන්න ඕන කියන එක. එතකොට මේ ගැළපීම හරි වැදගත්. එයා තුළ ඒ සඳහා අවශ්‍ය ශක්තියක් තියෙන්න ඕන. දුර්වල වෙන්න බෑ. ඒ වගේම ආරම්භ කරපු වීරයක් තියෙන්න ඕනේ. දිගින් දිගට මේ යන මේ උත්සාහයක් තියෙන්න ඕනේ.
ඒ උත්සාහය කොතනකදීවත් නවත්තන්නේ නැති මට්ටමින් ආරක්ෂා කරගන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඒතර මෙන්න මේ ගුණාංග ටික තියෙනවා නම් ඒ තැනත්තා සම්බෝධිපාක්ෂික කෙනෙක් බවට පත් වෙනවා කියලා. අයන් චතුත්ථ උපනිෂා භාවනාව. එතකොට සම්බෝධිපාක්ෂික වෙන්නේ මේ විදිහට නිවැරදි බව තුල රැඳෙන්න unskillful qualities මේ abandoning unskillful qualities අකුසලයන් දුරු කරන්නටත් taking on skillful qualities ඒ වගේම කුසලයන් නිතර හඳුනාගෙන ඒවා වඩන්න තියෙන ඕනෑකම කියන එක. දැන් එතකොට අපිට මේක තාම සරලව පැහැදිලිවම පේනවා. යම් කිසි කෙනෙක් බෝධිපාක්ෂික වෙන්නේ අවබෝධයට යමුණු කෙනෙක් බවට පත් වෙන්නේ මේ විදිහට අකුසලයේ දුරු කරලා කුසලයේ වඩන්න එයාගේ නිරන්තර උත්සාහයක් තියෙනවා නම් ඒක තමයි එයාගේ සුදුසුකම බවට පත් වෙන්නේ. එතකොට අපි දැන් මේවා මේ සූත්‍රයෙන් අහනවා කියවනවා වගේම අපි අපටත් ඇප්ලයි කරලා බලන්න ඕනේ අප තුල එහෙමද සිද්ධ වෙන්නේ කියලා. ඒවා දැන් අපි කවුරුත් මහා බරපතල වැරදි කරන්න යන අය නෙමෙයිනේ. මේ අපි කවුරුවත් මේ තුවක්කු අරගෙන දඩේමේ යන අයවත් එහෙම නැත්නම් මේ බිලිපිත්තක් අරගෙන මාළු බාණ්ඩ යන අයවත් එහෙම නැත්නම් දඩු මුගුරු අරගෙන කලහ වලට රණ්ඩු වලට ගැටුම් වලට යන අයවත් ඒ විදිහේ අනුන්ගේ දේවල් අයිති කරගන්න දඟලන අයවත් අනුන්ගේ ජීවිත අවුල් කරන්න පවුල් අවුල් කරන්න යන අයවත් අනික් අය වංචා කරලා රවට්ටලා එහෙම ධනෙ උපයන්න හෝ වෙනත් ලාභ ගන්න යන අයවත් මත්වීමට අහිතකර විදිහට අපේ හිත අවුල් කරගන්න අයවත් නෙමෙයිනේ අපි. එහෙම වුණාට දැන් අපි ඒ විදිහේ බරපතල විදිහේ හානිකර දෝෂ සහිත දේවල් මේ සහභාගී වෙන මේ සාකච්ඡාවන්ට සම්බන්ධ වෙන කවුරුවත් අතින් වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණාට දැන් අපි පූර්ණ වශයෙන්ම යහපත් භාවයට අකුසලයෙන් ඉවත් වෙලා කුසලයෙන්ම පිහිටලත් නැහැනේ. අපෙන් යම් යම් වර්ගයේ දේවල් අපි අතින් සිද්ධ වෙනවා යම් ප්‍රමාණයකට. ඒ නිසා අපි 100%ක්ම අරහත්තා භාවයට අපිපත් වෙලත් නැහැනේ. ඒ කියන්නේ අපේ තුල බරපතලම විදිහේ දෝෂ වැරදි අපි අතින් සිද්ධ නුනට මධ්‍යම ප්‍රමාණය හා සියුම් ප්‍රමාණයේ යම් යම් දෝෂයන් වැරදි අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. අපේ වචන භාවිතය අනික් අයට අමිහිරි කටුක වෙහෙස කර අපිත් නොහිතුවත් බොහෝ අයට රිදෙන විදිහේ දේවල් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේක බහුලව සිද්ධ වෙන දෙයක්. අපේ වචන භාවිතය ඒ වචනවල තියෙන රළු ගොරෝසු භාවය ඒවයේ තියෙන දැඩි බව ඒවයේ තියෙන කර්කශ බව අනිත් එක්කන රළු කියලා කියන්නේ අපි කර්කශ බව අනික් අයට අහන්න එච්චර ප්‍රිය නැති ඒක වචනයෙන් නරකම වචනයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක කියන විදිහෙන් හා ප්‍රකාශනයෙන් යම් යම් ආකාරයේ මේ සිත් රිදීම් බිඳීම් වේදනා අපහසුතා අනික් එක්කෙනාට ඇති වෙන්න පුළුවන්. එතන තියෙන නරක තමයි දැන් මෙහෙම එකක් වෙන්නේ එක වතාවක් නොවේයි වීම. දැන් වචන කියන එක හුඟක් වෙලාවට වචනෙන් පවුලේ අයටමයි හුඟක් වෙලාවට. ස්වාමියා භාර්යාව සහෝදර දරුවන් සහෝදර සහෝදරියන් ওই විදිහට යන අය අතර තමයි මේ වචන භාවිතේ මෘදු බව හෝ රළු බව තීරණය වෙන්නේ. එතකොට එහෙම ඒවා ඇහෙන්නේ එක වාරයක් දෙකක් නෙමෙයිනේ. නිතර බොහෝ වාර ගානක් ඇහෙනවනේ. එතකොට එහෙම රළු අපහසු වෙහෙසකර වචන බොහෝ වාර ගානක් කෙනෙකුට ඇහෙනකොට අපි නොදැනුවත්වම කිසියම් ආකාරයක ස්ට්‍රෙස් එකක් වෙහෙසක් මානසික වෙහෙසක් පීඩනයක් අප තුළ ඇති වෙනවා. ඒක අපි සමහර විට මෙෂර් කරන්නේ නැහැ. අපි ඒක මැනලා බලන්නේ හිතන්නේ නැහැ කොහොම දෙයක්ද උනේ කියලා. නමුත් ඒක දිගු කාලයක් වෙද්දි දවසක් දෙකක් නෙමෙයිනේ දැන් ගෙදර ඉන්න සමාජිකයොත් එක්ක ජීවත් වෙන්නේ
දවසක් දෙකක් නෙමෙයිනේ. එතකොට දවස් ගණන් සති මාස අවුරුදු දශක විදිහට ඔහොම ගත වෙද්දී අර ඇහෙන කියන දේවල් වල ඇති වෙන අමිහිරිභාවය, කර්කශභාවය, වෙහෙසකර බව කියන එක නැවත නැවත ඇහෙන්න ගියාම දිගින් දිගට එතන විරසක බවක්, නොගැලපීමක්, දෝෂ සහිත සමාගමයක් ඇති වෙන්න පටන් ගන්නවා. බොහෝ විට විවාහ ජීවිතවල, පෞල් ජීවිතවල එකිනෙකාට රුස්සන් නැති තත්වයකටපත් වෙන්නේ. ඒකේ අනිත් එක්කෙනා තමාට වෙහෙසකර තත්වයකටපත් වෙන්නේ ඔය කියන ස්වභාවයන් දිගු කාලීනව අත්දකින්න සිදුවීම නිසා. ඒ නිසා අපිට එකපාරට ස්විච් එකක් දැම්මා වාගේ දැන් මේ ගෙදර පරිසරයේ දැන් අපි ඔන්න අද ඉඳන් හරියනවා කියලා එහෙම කරන්න බැරි වෙන්නේ ඒකින්ද. මොකද ඒක දිගු කාලයක් මුළුල්ලේ ඒ නිවස තුළ සිද්ධ වෙලා. ඒක ස්වාමියාගෙන් භාර්යාවට වෙන්න පුළුවන්, භාර්යාවගෙන් ස්වාමියාට වෙන්න පුළුවන්, දෙදෙනාම එකතු වෙලා වෙන්නත් පුළුවන්. කොයි ආකාරයෙන් හෝ ඒ භාවිතාව ඒ දෙදෙනාටම වෙහෙස කර වෙනවා වගේම දරුවෝ එක නම් ඉන්නේ ඒ දරුවන්ටත් ඒක ඒ විදිහටම බලපානවා. ගෙදර ඉන්න සතුන්ට පවා ඒක බලපාන්න පුළුවන්. එතකොට මේ විදිහට අර සිද්ධ වෙන දේ නැවත වැඩි වාර ගානක් දිගින් දිගටම සිද්ධ වෙනකොට ඒක අපි ඒකට ධර්මයේ කතා කරනවා ඒකට ආචින්න කර්ම කියලා. මේ කර්ම කිව්වහම අපි එකපාරටම හිතන්න ඕනේ නැහැ ඔය බරපතලම ඒවා කියලා. සතුන් මරනවා, එහෙම නැත්නම් හොරකම් කරනවා කියලා ඔය විදිහට ඔය බරපතලම කර්මං කලින් සඳහන් කළානේ. අපි කවුරුවත් එහෙම දේවල් කරන්න යන අය නෙමෙයි කියලා. අපි කිසි කාගේවත් දේවල් කඩා වඩා ගන්නට කාටවත් රිද්දන්න හිංසා කරන්න පර්පස්ෆුලි අපි එහෙම කරන්න යන්නේ නැහැ. ඒ නිසා අපි ඒ විදිහේ බරපතල විදිහට අපි අතින් සිද්ධ නොවෙන්න පුළුවන්. ඒක එහෙමයි. නමුත් ඉන් මෙහා යම් ආකාරවලින් ඒක සිද්ධ වෙනවා. එසේ සිද්ධ වීම නිසා අපිවම වෙහෙසටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ තමන්ටම ස්ට්‍රෙස් බවක් දැනෙනවා නම්, තමන්ටම තමා වෙහෙසක් බවට පත් වෙනවා නම් ඒ වෙහෙස ඇති කරගෙන තියෙන්නේ තමා විසින්මයි. එහෙම නැත්නම් අනිත් තැනත්තා හරහා එක සිද්ධ වෙන්න පුළුවන්. එතෙන්දි සිද්ධ වෙන්නේ ඒ අනිත් තැනත්තාගෙන් සිද්ධ වෙන දේ දරාගන්න පුළුවන් වෙන විදිහට තමා සන්නද්ධ නොවීම. තමා ඒකට ඔරොත්තු දෙන ආකාරයෙන් සකස් නොවීම. අපි කියනවානේ දැන් අර පලිහක් තියෙනවා. දැන් කඩු සටන් කරන අය අතේ පලිහක් තියෙනවා. ඒ පලිහ තියෙන්නේ දැන් කඩුව කියන එක හරි කැපෙන සියුම් එකක්නේ. එතකොට අර කඩු පහර වළක්වන්න තමයි අර වම් අතේ පලිහක් දාගෙන තියෙන්නේ. එතකොට අර එහා පැත්තේ කෙනා කඩුවෙන් ගහන පහර වළක්වන්න හැම වෙලේම පලිහ ශක්තිමත් එකක්. ඒක ලෝහයෙන් හදපු එකක්. මේ පලිහ අතේ තියෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් එන පහර වළක්වන්න සූදානම් පිට තමයි නිතරම ඉන්නේ. එතකොට මෙන්න මේ වැඩේම අප තුලත් තියෙන්නට ඕනේ. අපි ඕන කෙනෙක් තුල මේ විදිහට මානසික පලිහක් සංවිධානය වෙන්න ඕනේ, සකස් වෙන්නට ඕනේ. අර උදාහරණයටයි අර මේ කඩු සටන් කරන එක්කෙනා අතේ තියෙන පලිහ ගැන කතා කළේ. ඒතර මේක අපි සාමාන්‍ය සිවිල් වැසියන් හැටියට අපිටත් මානසික පලිහක් තියෙන්නට ඕනේ. ඒ මානසික පලිහ කියන එක පිළිබඳ අපි හදාරන එක හරි වැදගත්. මොකද අපිට දැන් තවත් කෙනෙක් එල්ල කරන පහරකින් අපිව කැපිලා යනවා නම්, අපිට තුවාල වෙනවා නම්, රිදෙනවා නම් අපිව ඉක්මනින්ම වෙහෙසටපත් වෙනවනේ, අපහසුවටපත් වෙනවනේ. දැන් බුදු පියාණන් වහන්සේම දේශනා කළා සූත්‍ර කීපයකම තියෙනවා මුඛ සත්‍යා කියලා. ඒ කියන්නේ වචන නැමැති උල් වලින් තමයි මිනිස්සු එකිනෙකාට ඇනගන්නේ කියලා. මුඛ සත්‍යා කියන්නේ ඒකයි. වචන නැමැති උල් වලින් එක එක්කෙනාට ඇනගන්නවා කියලා. ගිනි පුළිඟු වැනි ඇස් වලින් බලමින්
වචන නැමැති උල්වලින් එකිනෙකාට ඇන ගන්නවා කියලා මෙහෙම සූත්‍රවල සඳහන් වෙන්නේ. එතකොට මෙහෙම මිනිස්සු වචන වලින් එකිනෙකාට ඇන ගන්නවා. එතකොට ඒ අනිනකොට ඒක Tamanට වැදුනොත් එහෙම අනිවාර්යයෙන්ම හිල් වෙනවා, තුවාල වෙනවා, බිඳෙනවා, රිදෙනවා. එතකොට එහෙම රිදෙන එක වළක්වා ගන්නට පුළුවන් ශක්තියක් ඉමුනිටි එකක් අපි ළඟ තියෙන්න ඕනේ අර පලිහ වගේ. එතකොට එහෙම නැත්නම් එහෙම අපි අසාර්ථක වෙනවා. දැන් අපි මේ රෝග සම්බන්ධයෙන්ුත් එහෙමනේ නේද? ඕනෑම රෝගයක් කියන එකක් අපිට එන්නේ බාහිරින් ආපු එකකට අපේ ඉමුන් සිස්ටම් එකට බැරි වුණොත් එහෙම ඒකට විරුද්ධව සටන් කරන්න ඉමුන් සිස්ටම් එක අසාර්ථක වුණොත් රෝගය අපේ ශරීරය ආක්‍රමණය කරනවා. රෝගග්‍රස්ත වෙනවා. ඒ කියන්නේ රෝගයට හසු වෙනවා. රෝගී බවට පත් වෙනවා. රෝගී බවට පත් වෙන්නේ අපේ ඉමුන් සිස්ටම් එක දුර්වල වීම නිසා. එහෙම නැත්නම් රෝගයක් හැදෙන්නේ නැහැ. අපි නිරෝගීවම අපිට දිගටම ඉන්න පුළුවන්. එම සිස්ටම් එක හොඳට ක්‍රියාත්මක වෙනවා නම්. ඒතර ඒක දුර්වල වෙච්ච තැනදීනේ අපි රෝගී වෙන්නේ. ඔය වෛරස් එක උනත් ක්‍රියාත්මක වෙන්නේ එහෙමනේ ඉමුන් සිස්ටම් එක දුර්වලයිට් මේක එහෙම හානි කරන්නේ. ඒතර මේ විදිහට අපි අප තුළ දැන් ශරීරයේ එහෙම ඉමුන් සිස්ටම් එකක් තියෙනවනේ. අර බාහිරින් ආපු වෛරස් එකක් බැක්ටීරියාවක් මොකක් හරි එකක් අහිතකර දෙයක් ඇඟට ආවොත් ඒක කාලා දාන්න විනාශ කරන්න පරාජය කරන්න ශක්තියක් තියෙනවනේ. එතකොට මෙන්න මේ ශක්තිය මනසෙත් තියෙන්න ඕනේ. මානසික ඉමුනිටි එකක් අප ළඟ තියෙන්නට ඕනේ. එතකොට අර බාහිරින් එන එකෙන් අපිව තුවාල වෙලා රිදිලා කැපිලා වෙහෙසටපත් වෙන්නේ නැති ස්වභාවයකින් ඉන්න පුළුවන් කමක් අප තුළ ගොඩනගෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ගොඩනගා ගැනීම හරි වැදගත්. මොකද එහෙම නැත්නම් එහෙම අපිව හරි ඉක්මනින් වෙහෙසටපත් වෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුට කෙනෙක්ගෙන් වචනයක් ඇහුවොත් එහෙම ඕක පැය ගාණක් නෙමෙයි දවස් ගාණක් යනකම් බොහෝම වෙහෙසටපත් වෙනවා, කරදරයටපත් වෙනවා ඒ තුලින්. නමුත් තවත් කෙනෙක් එසේ නොවෙන්න පුළුවන්. ඒක ඒ වෙලාවෙම අතහැරලා දාලා තමන්ගේ ඊළඟ වැඩ කටයුතු කරගෙන ගියා. ඒක එයාට වෙහසක් ඇති නොවෙන්න පුළුවන්. මේ නිසා එක එක්කෙනා ඒක එක්ස්පීරියන්ස් කරන්නේ එක එක මට්ටමට එක එක ආකාරයට. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ බාහිරින් එන එකට ඔරොත්තු දෙන්න. ඒ ඔරොත්තු දීමේ හැකියාව තමා ළඟ තියාගෙන ගන්න වෙනවා. අර අෂ්ටලෝක ධර්මිකයේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං කියලා මංගල සූත්‍රයේ සඳහන් වුණේ. ඒත් අෂ්ටලෝක ධර්මයේදී වෙන දේවල් වල ඔරොත්තු දෙන්න පුළුවන්කම බාහිර අයගෙන් ඇහෙන දකින කෙරෙන දේවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන්කම. එතකොට තමා තුළ එක පැත්තකින් ශක්තිය තියෙන්නට ඕන ඒ දේවල් හඳුනා ගන්න. බාහිර නැත්නම් තමාම හිතාමතා තමන් වැරදි කරන්න පුළුවන් එක පැත්තකින්. තව පැත්තක් තමයි අපි කියන්නේ අනික් අය අපිට සතුටින් ඉන්න දෙන්නේ නැහැ. අනික් අය තමයි අපිට රිද්දන්නේ. අනික් අය තමයි අපිව වෙහෙසටපත් කරන්නේ. අපේ හිතේ සමාදානෙ නැති කරන්නේ අහවල් එක්කෙනා කියලා අපි වෙන අයටනේ චෝදනා කරන්නේ. ඒ චෝදනාව ලබන එක්කෙනා ස්වාමියා, භාර්යාව, ඥාති, කිට්ටුවර ඥාතියෙක්, හිතවතෙක්, සේවා ආයතනයක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු කොහොම වුණත් අපි පවරනවා එයා නිසා තමයි මට සතුටින් ඉන්න බැරි. එයා නිසා තමයි මේ අසන්තෝෂය මගේ හිතට එන්නේ කියන එක අපි බාහිර ලෝකේ තවත් කෙනෙකුට පවරනවා. එතකොට ඒ පැවරීම අපි එහෙම කළාට එහෙම කරන්න පුළුවන්. එහෙම තමයි කරන්නේ. නිතරම සිද්ධ වෙන්නේ එහෙමයි. එහෙම වුණාට ඒක දැන් අපිට පූර්ණ වශයෙන් වළක්වන්න බෑනේ. දැන් බුදු පියාණන් වහන්සේ කොයිතරම් දසබලධාරී වුණාට දේවදත්ත හාමුදුරන්ගේ වැරදි ක්‍රියා දුෂ්ට ක්‍රියාවන් වළක්වන්න බැරි වුණානේ. ඉතින් උන්වහන්සේ අපි වගේ නෙමෙයිනේ දසබලධාරී කියලානේ කියන්නේ. එතකොට මේ දසබලධාරී බුදු පියාණන් වහන්සේටත් තමන්ට විරුද්ධකම් කරන අයගේ විරුද්ධකම් වළක්වන්න බැරි වුණා. එතකොට දේවදත්ත හාමුදුරුවෝ වෙන්න පුළුවන්, මාගන්ධියා වෙන්න පුළුවන්,
එහෙම නැත්නම් සුප්‍රබුද්ධ ශාක්‍යය වෙන්න පුළුවන්. අනික භික්ෂුන් වහන්සේලා උදායි කෝකාලික චබ්බග්ගීය භික්ෂුන් වහන්සේලා ඔය කවුරු හරි නොඑක අය විවිධාකාරයේ අවුල් ගැටලු බුදු පියාණන් වහන්සේට ඇති කළානේ. පෞද්ගලික උන්වහන්සේගේ ශරීරයටත් උන්වහන්සේගේ ශාසනයටත් උන්වහන්සේගේ කීර්ති නාමයටත් මේ හැම එකටම තුවාල කළානේ. එතකොට ඒ තුවාල කිරීම කරන්න ඒක වළක්වන්න බුදු පියාණන් වහන්සේට පවා බෑ. ඒතර එහෙමනම් අපිට ඒ දේවල් වළක්වන්න බෑ. ඒ කරන දේවල් වළක්වන්න බෑ. නමුත් උන්වහන්සේට ඒ දේවල් කළා කියලා උන්වහන්සේගේ මානසික පීඩනයකටපත් උන්නේ නෑනේ. උන්වහන්සේ වෙහෙසටපත් උන්නේ නෑනේ. අනේ මේ දේවල්වත් එක කරන්න බෑ මේ වැඩේ කියලා එහෙම බවටපත් උනේ නැහැනේ. එතකොට යන්නේ වගේ අපිටත් එහෙම නැති වෙන්නේ නැහැ. ඒ දේවල් වලට අපිට ඒවා නොකර ඉන්න තත්ත්වයට මිනිස්සුපත් කරන්නත් බෑ. ඒ කියන්නේ අනිත් එක්කෙනා එහෙම නපුරුකම් මට නොකරන තත්ත්වයට මට අනික් එක්කෙනාවපත් කරන්න බෑ කියන එක මම මේ සඳහන් කරන්නේ. එතකොට සියලු මිනිසුන් හොඳ කරන්න අපිට බෑනේ. මා ගාවට එන මාව ආශ්‍රය කරන මගේ පවුලේම ඉන්න මගේ සේවා ආයතනයේ ඉන්න මගේ ඥාති හිතවතුන් අතර ඉන්න අය කාටවත් කරදර කරන්නේ නැති අය බවට අපිට මටපත් කරන්න බෑනේ කවදාවත්. එහෙනම් මට කරන්න පුළුවන් දේ මොකද්ද? ඒ අය මට කරන්නා වූ කරදරය වෙහෙස අපහසුවට මට ඔරොත්තු දෙන්න පුළුවන් කමක් ඇති කර ගැනීම. එහෙම ඇති කරගත්තොත් මට සතුටින් ඉන්න කවදාවත් බැරි වෙනවා එහෙමනම්. මොකද මේ ලෝකේ විවිධයි විසමයිනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළානේ මේ ලෝකේ විවිධයි විසමයි කියලා. ඒතර ඒ විසම වූ ලෝකයක විවිධ වූ ලෝකයක මට කිසිදු කරදරයක් නැතුව බොහොම ස්මූත්ලි බොහොම පහසුවෙන් निराවුල්ව ගලාගෙන යන ශෛලියකින් මේ සියල්ල පවත්වාගෙන යන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒතර ඒ නිසා සමහර කෙනෙක් ප්‍රශ්න යාමතු කරගන්න පුළුවන්. සමහර කෙනෙක් ප්‍රශ්න තව කෙනෙක් විසින් මතු කරන්නත් පුළුවන් අපිට. වෙහෙසට හේතු වෙන කරුණු. ඒතර එක පැත්තකින් මම ශක්තිමත් වෙන්න ඕනේ මට පුළුවන් වෙන්න ඕනේ මා විසින් අලුතෙන් කරදර නිර්මාණය කර නොගෙන ඉන්න. අනික් පැත්තෙන් බාහිර ලෝකයෙන් එක කාගෙන් හරි මට වෙන පීඩනය වෙහෙස අපහසුතාවයට ඔරොත්තු දෙන්න පුළුවන් කමක් මා තුල ගොඩනගා ගන්න ඕනේ. ඒක කන්ටිනියස්ලි දිගින් දිගටම තියෙන එකක් බවට පත් වෙන්න ඕනේ. මොකද අද මට පුළුවන් එහෙම කරන්න. හෙට බැරි වුණොත් ලබන සතියේ බැරි වුණොත් ඊළඟ මාසෙදි බැරි වුණොත් එහෙම මං අසාර්ථක වෙනවනේ. ඒතකොට ඒ නිසා මට සිද්ධ වෙනවා අඛණ්ඩව කන්ටිනියස්ලි ඒක පවත්වාගෙන යන්න. මේ නිසා දැන් හොඳ පුද්ගලයන් වැඩි දැන් අපි යේසුස් වහන්සේ උන්වහන්සේට අණ ගැහුවා. එතකොට මහත්මා ගාන්ධි ඉන්දියාව ගොඩගත්ත එක්කෙනා එයාට වෙඩි තිබ්බා. ඔහොම මේ ලෝකේ පුරාම බොහෝ හොඳ කරන දේවල් යහපත් දේවල් කරන අයට බොහෝ හානිකර දේවල් ඇති වෙන්න පුළුවන් බලපාන්න පුළුවන්. එහෙම නොවී තියෙන්නේ නැහැ. එහෙම වෙනවමයි අනිවාර්යයෙන්ම. නමුත් සමාජයේ මේ පොදු ලෝකයේදී අපි අතර සිද්ධ වෙන දේවල් වලදී එහෙම මේ මාරාන්තික දේවල් ජීවිත හානි වශයෙන් තියෙන දේවල් අපට නොවෙන්න පුළුවන්. නමුත් යම් ආකාරයක බාහිර ලෝකයෙන් එන බාධක කරදර ඇති වෙන්නට පුළුවන්. ඒතර ඒ නිසා ඒවයේදී යම් කිසි කෙනෙක් මේ අකුසලයේ ඉවත් කිරීමටත් කුසලයේ පිහිටීමටත් ඇති කරගත් ශක්තිය ඒ වගේම නිතරම තියෙන උත්සාහය ඒ උත්සාහය අතහරින්න නැතුව පවත්වාගෙන යන්න පුළුවන්කම කියන එක අනිවාර්යයෙන්ම මේ සම්බෝධිපාක්ෂික ධර්මයක් හැටියට මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ සුදුසුකම අපිට තියෙන්න ඕනේ කියලා. මොකද මේ ගැටලුවක් ප්‍රශ්නයක් හෝ අහන්න දෙයක් හෝ කියන්න දෙයක් හෝ තියෙනවද? ස්වාමීන් වහන්සේලා අර ආචින්න කර්ම කිව්වේ ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙන කර්මයක්ද? ඔව්. ආචින්න කර්ම කියලා කියන්නේ
දැන් කර්ම පිළිබඳ විග්‍රහයේදී ගරුක කර්ම කියලා තියෙනවානේ. ගරුක කර්ම කියන්නේ ආනන්තරය මේ දැන් ගරුක මෙහෙමයි. ගරුක අකුසල කර්ම තියෙනවා, ගරුක කුසල කර්ම තියෙනවා. ගරුක අකුසල කර්ම කියන්නේ ආනන්තරය පාප කර්ම. මාව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමක් මැරීම, බුදු පියාණන් වහන්සේලා සාට ලේසල වීම, සංඝ ඔය වගේ දේවල් ටික. එතකොට ගරුක කුසල කර්ම කියන්නේ ධ්‍යාන ආයතන උපදවා ගැනීම. සිත ධ්‍යාන වැඩිම කියන එක. ඒක තමයි ගරුක කුසල කර්ම වෙන්නේ. මොකද ඒකේ තේරුම අර අකුසල කර්මයක් කළාම අර වගේ මේ බරපතල එකක් කළාම තමාගේ හිත වාවන්නේ. තමාට සාක්ෂි සපයා ගන්න බෑ ඇයි මං ඒක කළේ කියලා. ඒක ඔප්පු කරගන්න සාක්ෂි සපයා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ගරුක අකුසල කර්ම කියලා කියන්නේ. අනිත් පැත්තට ගරුක කුසල කර්ම කියලා කියන්නේ යා දීර්ඝ කාලීන උත්සාහයක් තුලින් සිත වැඩිවීමක් තුලින් ධ්‍යාන ආයතන උපදවා ගන්න පුළුවන්කම ලැබීම. එතකොට ඒ බඳු කර්ම වලට කියනවා ගරුක කර්ම කියලා. ඒක තමයි ප්‍රබලම ගණේ. අනිවාර්යයෙන්ම අපිට බලපානවා ditta ධම්ම වේදිනී වශයෙන් මේ ලෝකෙදිත් අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සෙත් අනිවාර්ය විපාක ලබන දේවල් වලට හැටියට ගරුක කර්ම බලපානවා. ඊළඟට තියෙන කර්ම වර්ගය තමයි ආචින්න කර්මය කියලා කියන්නේ. ආචින්න කියන්නේ බොහෝ කාලයක් කියන එක. ආචීර්ණ කියන වචනේ තේරුම බොහෝ කාලයක්, වැඩි වාර ගානක්, බහුලව කියන එක. එතකොට යම් කිසි කෙනෙක් යම් කර්මයක් කුසල වේවා අකුසල වේවා යම් කර්මයක් වැඩි වාර ගානක්, වැඩි කාලයක්, වැඩි රාත්‍රී ප්‍රමාණයක්, එහෙම නැත්නම් වැඩි දවස් ප්‍රමාණයක් දිගු කාලීනව සිද්ධ කරගෙන එනවා නම් ඒකට කියනවා ආචින්න කර්ම කියලා. ආචීර්ණ කර්ම කියලා. ඒ කියන්නේ වැඩි කාලයක්, වැඩි දිගු කාලයක් තිස්සේ කළා කියන එක. කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්. ඒතර ඒකත් ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන්න පුළුවන්. ඊළඟ භවයේදීත් අනිවාර්යයෙන්ම විපාක දෙන්න පුළුවන්. අපරාපරි වශයෙන් කවදා හෝ විපාක දෙන්නත් පුළුවන්. ඒතර කොයි විදිහෙන් හෝ එතකොට ඊළඟ එක තමයි ආසන්න කර්මය හා කටත්තා කර්මය කියන එක. ඒ කර්ම විග්‍රහයේදී මේ ආචින්න කර්මයක් කියලා කියන්නේ වැඩි වාර ගන්න. ඉතින් අපි අතින් අර මේ අනන්තරය අකුසල කර්ම අපි අතින් සිද්ධ වෙන්නේ නැහැනේ. ඒ නිසා ගරුක කර්ම, ගරුක අකුසල අපි අතින් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සිත වැඩුවොත් ඉතින් ගරුක කුසල කර්ම සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ විට අපි අතින් ගරුක අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි අතින් වැඩියෙන් සිද්ධ වෙන කර්මය තමයි ආචින්න කර්ම. ඒ කියන්නේ වැඩි වාර ගානක්, වැඩි කාල සීමාවක් තිස්සේ ඒ වැරද්ද කර කර හිටියොත් එහෙම ඒක ආචින්න අකුසලයක් වෙනවා. වැඩි කාල සීමාවක්, වැඩි දීර්ඝ කාලයක් තිස්සේ අපි කුසල කර්මයක නිතර නිතර යෙදුනොත් ඒක ආචින්න කුසල කර්මයක් වෙනවා. දැන් අපි මේ සෑම සිකුරාදා දිනයකම මේ පන්තියට සහභාගී වෙන එක, සූත්‍ර අධ්‍යයන පන්තියට සහභාගී වෙන එක ආචින්න කර්මයක් බවට පත් වෙනවා. මොකද අපි දිගු කාලයක්, අවුරුදු ගණනාවක් දැන් මේ කාර්යයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට නිතර නිතර හැම සිකුරාදාවකම මේක හැම සතියකම මේ විදිහට කෙරෙද්දී අපිට ඒක අපි ඒ ධර්මයක් අහන්න, සාකච්ඡා කරන්න, ඒවට යොමු වෙන්න අපි කල්යාණ මිත්‍ර පිරිසක් සමග එකතු වෙලා මේ වැඩේට යොමු වෙන්න ඕනකමක් අපි ඇති වෙනවානේ. එතකොට ඒක නිතර නිතර දිගු කාලයක් තිස්සේ කරපු දෙයක් බවට පත් වෙනවා. එතකොට එහෙම එකකට කියනවා ආචින්න කර්මයක් කියලා. ඕනම දෙයක් දැන් කෙනෙකුට තරහ යනවා නම් ඒක යාගේ ආචින්න කර්මයේ බවට පත් වෙනවා. නිතරම තරහ යමින් හැම වෙලේම එක දේවල් කියනවා කරනවා නම් එතකොට යා තරහ යන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අවසානයේදී යකෙක් බවට පත් වෙන්නත් පුළුවන්. මොකද යක්කුට තරහ යන්නේ උගක්. මේක මෙහෙම කිව්වා කියලා මේ තරහ ගියා කියලා බය වෙන්න ඕනේ නැහැ. ඒක ඉඳලා හිටලා තරහ ගියාට කමන්නේ. නමුත් මුළු දවස තිස්සේම දිගු කාලිනව හැම කවුරුවත් පෙන්වන්න බැරුව හැම එක්කෙනාත් එක්කම රණ්ඩු වෙමින් ගැටෙමින් හිටියොත් එහෙම ඒ සිත යක්ෂ සිතක් වෙනවානේ එතකොට. එතකොට ඒක ආචින්න කර්මයක් වෙනවා. ඉතින් කරුණාව, දයාව, මෛත්‍රිය, මිහිරි වචන, ආදරණීය සෙනෙහවර වචන අපි ප්‍රකාශ කරමින් කතා කරමින් නිතර ඉන්නවා නම්, දිගු කාලිනව ඉන්නවා නම් එතකොට අපි අප තුළ ආචින්න කර්මයේ හැටියට ඒ යහපත් කර්ම තමයි ගොඩනගන්නේ.
ඒවට තමයි ආචින්න කර්ම කියලා කියන්නේ. පින් සදරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. තව මොකුත් ස්වාමීන් තියෙනවද? වහන්සේ ඔව්. මට ප්‍රශ්නයක් තියෙනවා. හ්ම්. මේ ස්වාමීන් වහන්සේ කිව්වනේ දැන් අපි හිතලා හිතේ තියෙන දෙයක්නේ වචන වලට දානවයි කිව්වේ. හ්ම්. ඉතින් ඒ වචන වලට නොදා දැන් හිතට එනවනේ සමහරට මේ වචනයක් කවුරු හරි කියන එකට අකමැතිකමක් හිතට එනවා. හැබැයි මුකුත් ඒකට අපි අනිත් අතට කියන්නේ නැහැ. බට් හ්ම්. අර හිතේ තියෙන අකමැත්ත ඒක අකුසලයක් වෙනවද ස්වාමීන් වහන්සේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අන්න එහෙම අපි අහලා ඔවා නිරවුල් කරගන්න ඕනේ. මොකද ඒවා හඳුනා ගන්න තරමට අපිට වටිනවා. දැන් අපි කොයි වෙලාවකවත් ඕනවට වැඩිය බය වෙන්න ඕනේ නැහැ. හිතට යම් නරක සිතුවිල්ලක් එහෙම ආවා කියලා ඒ සිතුවිල්ලට අනවශ්‍ය විදිහට බයටපත් වෙන්න එහෙම ඕනෙත් නැහැ. මොකද මෙහෙම වෙන්න ගියොත් එහෙම සමහර කෙනෙක් ඒ වයින් ආයි මේ මානසික වෙහෙසකට පීඩාවකටපත් වෙන්න පුළුවන්. ඒක ඔබ්සෙස් වෙන්න පුළුවන්. නැවත නැවත ඇවිල්ලා නිකන් එහෙම වෙහෙසකාරී වෙන්න එහෙම පුළුවන්. ඒ නිසා අපට එන යම් ඕනම අපේ සිත රාග දේශ මොහ වලින් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ අපි ඕන කෙනෙක්. ඒ නිසා යම් අහිතකර සිතුවිලි අපේ හිතට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තරහක් ඇති වෙන්න පුළුවන්, ලෝභකමක් ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ වෙලාවට නොතේරී යන්න පුළුවන්. රාග දේශ මොහ වලින් අදාළ වෙන දේවල් නිතර සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඒක තමයි ස්වභාවය. මේකට අනවශ්‍ය විදිහට බය වෙන්නත් ඕනේ. අර සත්තු මැරෙයි කියලා මේ පොළොව අතු ගා යන ක්‍රමයට තරමටම අපි මේ වැටෙන්න ඕනෙත් නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ කර්මය පිළිබඳව චේතනාව මූලික කරගෙන කියලානේ. නමුත් අපේ සිතේ ඇති වෙනකොට අපේ සිතේ ඇති වෙනවනේ සිතෙන් ඇති වෙන මේ අකුසල්. එතකොට අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. මේ තුන තමයි මනසින් සිද්ධ වෙන අකුසල් හැටියට තියෙන්නේ. අවිජ්ජාචේ ව්‍යාපාදෝ මිත්‍යාදිට්ඨිච මානසෝ. ඒතර අවිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය. විෂම ලෝභය කියලා කියන්නේ දැන් අපිට තියෙන අපේ මේ කම්පියුටරේට අපේ මේ පාවිච්චි කරන ලැප්ටොප් එකට අපි ආස වෙන්න එපා. අපි කැමති වෙන්න එපා. ඒක ආරක්ෂා කරගන්න ඕනේ. පිය දාලා පරිසම් කරලා තියන්න ඕනේ. ඊළඟ දවසේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒක තියාගන්න එපා. ඉතින් ඒකට අපි කිසියම් ආසාවක් හෝ කැමැත්තක් ඇතුවනේ කරන්නේ. ඒතර ඒක වැරද්දක් නෙමෙයිනේ. ඒ වගේම මේක දැන් කාටවත් දීලත් බෑනේ. ඉතින් ඊළඟ දවසේ මට මේ සාකච්ඡාව කරගන්න බැරි වෙනවනේ. ඒක කාටවත් දීලත් බෑ. ඒ නිසා ඒකට අපි ලෝභකම කියලා නම් කියන්න පුළුවන් කෙනෙකුට. නමුත් දැන් ඒවා ප්‍රායෝගිකව අපේ අවශ්‍යතාවයක්නේ. විෂම ලෝභය කියලා කියන්නේ මට මා ළඟ තියෙන දේ හෝ මං ඇසුරු කරන දේ ඒ වගේ දෙයක් අනිත් එක්කෙනා ළඟත් නොතිබේවා කියලා හිතෙන මට්ටමේ සිතුවිල්ල තමයි විෂම ලෝභය කියලා කියන්නේ. අභිජ්ජා කියලා කියන්නේ අනික් අයටත් නොවේවා කියලා හිතන එක. ඒ දැන් කාගේ හරි ඉගෙනීමක් වෙන්න පුළුවන්. එයාගේ වෙන කෙනෙක්ගේ සහතික අපි මම යම් කිසි විභාගයක් සමත් වෙලා තියෙනවා නම් අනිත් එක්කෙනා ඒ විභාගයේ සමත් නොවේවා කියලා හිතන්න පුළුවන් කෙනෙක්. මට යම් කිසි ප්‍රමාණයක නිවසක් තියෙනවා නම් අනිත් එක්කෙනාට ඒ වාගේ නිවසක් ගන්න නොලැබේවා කියලා හිතන්න පුළුවන්. මට යම් කිසි වාහනයක් තියෙනවා නම් මගේ වාහනේ ගැන මම සතුටු වෙනවා. නමුත් අනිත් එක්කෙනාට ඒ බඳු වාහනයක් ගන්න නොලැබේවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. අන්න ඒ බඳු සිතිවිලි වලට කියනවා විෂම ලෝභය කියලා. අවිජ්ජාව කියලා කියන්නේ අන්න එහෙම එකක්. තාම බරපතල එකක්. තාම නරක කමෙන් ඉහළම තත්ත්වයේ එකක්. දැන් මට ලෝභ මම මේක අදහස් කරන්නේ මේක ලෝභකම හොඳයි කියන එක එහෙම නෙමෙයි. ඔය හැමදේම අත්හරින දවසක් එයි. ඉතින් එතෙන්දී ඒ දවසට අත්හරින්න ඕන. නමුත් එහෙම කියලා මේ තියෙන දේවල් අයින් කරන්නේ නැහැනේ. දැන් ආසාව නැහැ කියලා සියලු දේවල් ඉතින් අයින් කළා කියලා බුදු පියාණන් වහන්සේ පාත්‍රය අයින් කළේ නැහැනේ. පාත්‍රේ ඕනනේ පිටපාත යන්න. නේද? පාත්‍රය වෙන කාට හරි දීලා ගියාම ආයි කාට කොහොමද හෙට පිටපාත යන්නේ? ඒතර ඒ නිසා පාත්‍රය තියාගන්න වෙනවා. ඒතර මොනවා අතහැරලා තිබුණත් පාත්‍රය තියාගන්න වෙනවා. සිවුර තියාගන්න වෙනවා. එතකොට එහෙම නැතු බෑනේ අඳින්නේ මොකද්ද? පෙරවන්නේ මොකද්ද?
ඒතර මම උදාහරණයක් කියන්නේ. ඒ විදිහට ගිහි පින්නතෙක් නම් ගිහි කෙනෙක් නම් එයාගේ ආර්ථිකයේ හැසිරවීම, ගෙවල් දොරවල්, ගෘහ භාණ්ඩ, ආභරණ, අනිකුත් දේවල්, යාන වාහන මේ දේවල් පරිහරණය කරන්න ඕනේ, පාවිච්චි කරන්න ඕනේ. ඒක වැරද්දක්වත් දෝෂයක්වත් නෙමෙයි. ඒවට ආසා කිරීම. නමුත් ඒක තමන් පාවිච්චි කරන්නෙත් නැතුව අනිත් එක්කනට පාවිච්චි කරන්න දෙන්නෙත් නැතුව එහෙම නැත්නම් මට පමණයි තිබිය යුත්තේ අනික් එක්කනට නොවේවා කියන සිතුවිල්ලක් ආවොත් එහෙම අන්න ඒක විෂම ලෝභයක් බවට පත් වෙනවා. එතකොට ඒ සිතුවිල්ල නපුරුයි නරකයි. ඒක තමන්ට අනාගතයේදී කිසිවක් අහිමි වෙන තත්වයට මානසික දුර්වලතාවයක් ඇති වෙන්න ඊළඟ ආත්මයකදී එහෙමපත් වෙන්න පුළුවන් වර්ගයේ නරක එකක්. ව්‍යාපාදේ කියලා කියන්නේ අනුන් නැසේවා කියලා හිතන එකනේ. ව්‍යාපාදේ කියන්නේ. එතකොට කෙනෙක් එක මොහොකට හරි තරහ යන්න පුළුවන්. දැන් තමන්ගේ දරුවෙක් හරි කවුරු හරි වැරද්දක් කළාම ඒකට තරහ ගියා කියලා ඒක වැරද්දක් මහා ලොකු බරපතල මානසික දෝෂයක් මගින් වුණා කියලා හිතන්න යන්න ඕනේ නැහැ. ඉතින් ඒ වෙලාවට ටිකක් කේන්ති යන එක පෘථග්ජන භාවයේ ඉන්න අපි ඕන කෙනෙකුට එහෙම තියෙන දෙයක් ඒක. ඒතර ඒ නිසා ඒක ලොකු වැරද්දක් නෙමෙයි. නමුත් අනික් අයට හානියක් වේවා, අනික් අයට රිදෙන එක, අනික් අය වෙහෙසටපත් වෙන එක, පීඩාවටපත් වෙන එක, එහෙමපත් වෙනකොට මං සතුටු වෙන එක, අන්න ඒ බඳු ඒවා මානසික වශයෙන් බොහොම අහිතකර දරුණු දෝෂ හැටියට තියෙන දේවල්. අනික මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැක්ම. එහෙම නැත්නම් මේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අපි කියන්නේ මේ නරමාව නැත, පියා නැත, මේ කුසලයේ විපාක නැත, අකුසලයේ විපාක නැත, ඔහොම කියලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ සදාචාරයක් තියෙනවා නම්, එහෙම නැත්නම් හොඳ නරක කියලා දෙයක් තියෙනවා නම්, යහපත අයහපත කියලා එකක් තියෙනවා නම්, මේ තියෙන දේවල් පිළිබඳව අපේ පිළිගැනීමක්, විශ්වාසයක්, ඒ අනුව කටයුතු කිරීමක්, සමාජ ධර්ම සහිතව කටයුතු කිරීමක්, දේව ධර්මයේ ලැජ්ජා පවට ලැජ්ජාබිය සම්බන්ධයෙන් තියෙන අපේ හඳුනා ගැනීම. එතන මෙන්න මෙහෙම ඒ ලෝක සම්මතයෙන් තියෙන දේවල් හා තමාට අදාළ දේවල් පිළිබඳව වැරදි දැක්මක හිටියොත් එහෙම ඒක මිච්ඡා දෘෂ්ටියක් වෙනවා. එතකොට අන්න ඒ දේවල් විදිහට බරපතලව තමන්ගේ හිතට આવොත් තමයි ඒවා අතිශයින්ම නරක හානිකර දෝෂ සහගත මනෝමය අකුසල් බවට පත් වෙන්නේ ඒ බඳු දේවල්. එහෙම නැතුව යම් දේවල් නිකන් හිතුණා එකපාරට පොඩ්ඩක් තරහ ගියා කියලා, එහෙම නැත්නම් අකමැත්තක් ඇති වුණා කියලා එහෙම එකකට අනවශ්‍ය විදිහට අපි බය වෙලා වෙන්න ඕනෙත් නැහැ නිකන්. එතකොට තමන් පීඩාවටපත් වෙන්න පටන් ගන්නවා ඕනෙට වැඩිය එහෙම කරන්න ගියොත් එහෙම. නමුත් අර බරපතල විදිහට මනසට ඒවා ආවොත් එහෙම ඒකෙන් තමනුත් වෙහෙසටපත් වෙනවා. දිගු කාලීන භවයේ දෝෂ සහගත මනසක් ඇති කෙනෙක් හැටියට භවයේ සැරිසරන්න පටන් ගන්න පුළුවන් ඒ විදිහට ගියොත් එහෙම. එතෙන්දී එහෙම ඒ සිතින් ඇති වෙන අකුසල් හැටියට සලකන්න කතා කරන්න තියෙන්නේ. පැහැදිලි නේ? ඒ ස්වාමීන් වහන්සේ. සමහස අවසරයි. ඔව්. සමහස ඒ ප්‍රශ්නෙම පොඩි තවත් පොඩි ක්ලැරිෆිකේෂන් එකක්. සමහස දැන් අපි කියමු අපිට කවුරු හරි මොන හරි කියනවා. එතකොට අපිට තරහක් එනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් තරහ එනවා දැක්ක. හැබැයි ඊට පස්සේ ඒක තරහක් කියලා දැකලා ඒක හැමම නැති වෙනවා කියමු. ආයි අපි ඒකට මුකුත් කියන්නෙත් නැහැ, බනින්නෙත් නැහැ, මතක තියාගන්නෙත් නැහැ. ඒක හැමම එතන ඉවර කරනවා. එතකොට සංසාර තරහ එකපාරට එනවනේ. දැන් එනවා ඒක දැක්කනේ. ඒකල ටිකක් වෙලා ඒක තියෙනවා. ඒකත් එක දැන් ටිකක් මේ ඒ තරහ ඇවිල්ලා ඒ තරහත් එක්ක පොඩ්ඩක් ඒ කියන්නේ මේක මට තරහක් ආව නේද එහෙම කියලා ඒ වගේ තේරෙනවානේ. ඒතර එතනත් ඇති වෙනවද මම දන්න ඔබ වහන්සේ කිව්වා එච්චර හිතන්න එපා කියලා. ඒ වුණාට දවස එතනත් හැබැයි අපිට යම් කිසි ප්‍රමාණයකට හරි එතකොට එතන මේ ආචින්න කර්මයක් ඇති වෙනවද? ඔව් හොඳයි. ප්‍රශ්නේ ඉතාම හොඳයි. මේ ඒක හරි වැදගත්. ඒකත් අපි නිරවුල් කරගන්න එක. දැන් අපි ඕනෑම කෙනෙකුට ඔහොම
තැතිගැන්මක් හැටියට බයක් හැටියට කලකිරීමක් හැටියට ඔය විවිධ මනෝභාවයන් ඔස්සේ යම් දේවල් සිදුවීම් එක්ක ඕනම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් ඒක. ඔව්. එතකොට ඔතන තියෙන ස්වභාවය තමයි අපි තේරුම් ගන්න ඕන දේ නොවැඩූ මනසක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ දියුණු කරපු නැති සිත මෙහෙව්වේ නැති කෙනෙකුට ඒ වගේ සිද්ධියකින් එයා දීර්ඝ කාලයක් වෙහෙසට අපහසුවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ හිත කවුරු හරි දෝෂයක් කිව්වක් හරි හිත රිදෙන්න දෙයක් වුණා වශයෙන් හරි මොන විදියෙන් හරි එයාට සිද්ධ වෙන දේ නිසා සමහර කෙනෙක් මුළු ජීවිත කාලයම සෆර් කරන්න පුළුවන් සමහර විට. තව කෙනෙක් අවුරුදු කීපයක් එහෙම වෙන්න පුළුවන්. තව කෙනෙකුට මාස කීපයක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට සතියක් දෙකක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට පැය ගාණක් වෙන්න පුළුවන්. එතකොට ඔහොම එක එක්කෙනාට මේක බලපාන ආකාරය මේකේ ඩෙන්සිටි එක මේක එක්කෙනාට අඩු වැඩි වෙනවා. ඔව්. එතකොට සිත පුරුදු පුහුණු කරපු කෙනෙකුට අර කාල සීමාව ඊටාත්ම කෙටි වෙන්න පටන් ගන්නවා. එතකොට හොඳටම සිත දියුණු කරපු කෙනෙක් නම් නිමේෂයකින් අන්න හරි. නිමේෂයකින් ඒක තේරුම් ගන්නවා මෙතන තියෙන සිද්ධිය මේකයි වෙලා තියෙන්නේ මම මේක ඉච්චර ලොකුවට සීරියස්ලි ගන්න ඕනේ අනවශ්‍ය විදිහට කරදර වෙන්න ඕනේ කියලා එයා වහාම අර සිද්ධිය තේරුම් අරගෙන ඒකට අදාළ විසඳුම් දීලා මේක මං තියාගන්න ඕන එකක් නෙමෙයි මේක අයින් කරලා දාන්න පුළුවන් එකක් මේකට මේ විදිහටයි මම ප්‍රතිචාර දක්වන්න ඕනේ මගේ රියැක්ෂන් එක මෙහෙමයි වෙන්න ඕනේ කියලා එයා හිතලා ඒක වහාම විසඳා ගන්නවා. ඒකට සතාම සරල හොඳ උදාහරණයක් තමයි අර සංයුත්ත නිකායේ තියෙන මාර සංයුත්තේදී බුදුරජාණන් වහන්සේට හා රහතන් වහන්සේලාටත් මාරයා පෙනී සිටීම පිළිබඳව සූත්‍ර තියෙනවා. මීට කලිනුත් මම මේ ගැන සමහර තැන්වලදී මතක් කරලා තියෙනවා. ඒතර මටත් ඉස්සර ප්‍රශ්නයක් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මාර පරාජය කරපු කෙනෙක්නේ නේද? දැන් ඒකට කලින් බුදුරජාණන් වහන්සේ බොහොමැටි මාර පරාජයක් කළානේ. එතකොට ආයිත් මොකද්ද මේ මාරයාගේ තියෙන පැටලවිල්ල කියලා. රහතන් වහන්සේලා කෙලෙසුන් නැසූ අයනේ ආයෙත් මේ මාරයාගේ පැටලිල්ල මොකද්ද කියන එක මට මුලදී ඉස්සර ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ ඉතින් මම එක එක්කෙනාගෙනුත් මේ ගැන ඇහුවා. නමුත් මට හරි උත්තරයක් ආවේ නැහැ. පස්සේ මේ සංයුත්ත නිකායේ මාර සංයුත්තේ මම ගා කියවලා අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනය කළාට පස්සේ මට ආපු අවබෝධය තමයි ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලා කෙලෙසුන් නැසුව තමයි. නමුත් මේ සම්මුති ලෝකයක ඉන්නද්දී ඒ සම්මුති ලෝකයේ තියෙන යම් අහිතකර දරුණු නපුරු පීඩාකාරී දේවල් උන්වහන්සේලාටත් විශේෂ වෙනවනේ. විශේෂ වෙනවා කියන්නේ තේරුම උන්වහන්සේලාටත් ආහන්න දකින්න ලැබෙනවනේ. ඒ ආහන්න දකින්න ලැබෙන එක වළක්වන්න බෑනේ. දැන් අපි කුළු හරකෙක් ඉස්සරහට දුවගෙන එනකොට ඒක නොපෙනී තියෙන්නේ නෑනේ. ඒක පේනවනේ. එතකොට එහෙම ඒ දේවල් දකින්නව පේනවා තමයි. එහෙම පෙනුනට උන්වහන්සේලා ඒවෙන් සැලෙන්නේ නෑ. උන්වහන්සේලා දකිනවා මෙන්න මෙතන මේ අන්තරාය මේ දෝෂය මේ වැරද්ද මෙතන තියෙනවා කියලා දැකලා ඒ වහාම ඒක හඳුනාගෙන ඒකෙන් ඉවත් වෙනවා. අර මාරයා ලැජ්ජාවටපත් වෙලා මේ නොපෙනී ගියා කියලා ඒ මාර සංයුත්තේ තියෙන්නේ. දැන් ඒ රහතන් වහන්සේලා බය කරන්න මාරයා ආවය. එතකොට මේ රහතන් වහන්සේලා මාරයා දැක්කම මාරයා ලැජ්ජාවටපත් වෙලා මේ අතුරුදහන් වුණා කියලා තියෙනවා. ඉතින් මේකේ තේරුම මාරයා කියන පුද්ගලයා ඇවිල්ලා මේ බය කරන්න ආවා ඒ කියන අර්ථය නෙවෙයි. අර සංසිද්ධිය කෙනෙක්ව වෙහෙසටපත් කරන්න බය කරන්න ප්‍රමාණවත් එකක්. නමුත් අර පියාණන් වහන්සේ රහතන් වහන්සේලා ඒකට හසු වෙන්නේ ක්ෂණයෙන් ඒක තේරුම් අරගෙන අරගත්තාම අර අන්තරාය ඉවත් වෙලා යනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැති වෙනවා. ඒ උන්වහන්සේලාට ප්‍රශ්නයක් නැති වෙනවා. අපි එහෙම නෙමෙයි. අපි ඕක අරගෙන සමහරට රාත් දෙකක් නිින්ද යන්නේ නැතුව කන්නේ බොන්නේ නැතුව කල්පනා කරන්නත් පුළුවන්. දැන් හොඳට තේරුණා සමස්ත. බොහොම ස්තුතියි. අවසරයි.
තව මොකුත් තියෙනවද? ස්වාමීන් වහන්සේ අවසර ඔව්. ආචින්න කර්මද ගර්ග කර්මද තමන්ට ප්‍රථමයෙන්ම දැන් මරණ මොහොතේදී තමන්ට ඒක චුතිසිතට යන්නේ ඒ දැන් ආචින්න කර්ම කියන්නේ දිගටම තමන්ගේ හිතේ බලපාගෙන ආපු එක. එතකොට ගර්ග කර්ම ඉතින් හුඟක් තමන් හොඳ දෙයක් හුඟක් කර දෙයක් කරලා තියෙනවා නම් මේ දෙක චුතිසිතට එතකොට මරණාසන්න මොහොතේ මොකද්ද මේකෙන් ඉස්සර වෙන්නේ එතකොට ස්වාමී? ගරුක කර්මය. ගරු කර්ම. අනිවාර්යයෙන්ම ගරුක කර්මය අතිශය ප්‍රබලයි. ප්‍රබලයි. ඔව් ප්‍රබලයි. ඒක එයාට බලපානවා ඊටාම තදින්. නිතරම තදින් බලපානවා මරණාසන්න මොහොතේත් බලපාන්න පුළුවන්. ගරුක කර්මයක් නැත්නම් ආචින කර්මය තමයි ඊළඟට බලවත් වෙලා එන්නේ. ඔව් ඒ කියන්නේ නිතර දෙවිල් ගරු කර්මත් හොඳට තද වෙලා තියෙනවා නම් අර කාචින කර්ම තිබුණට ටිකක් දිගටම ගියත් අර ගරු කර්ම තමයි ඉස්සරහට එන්නේ. ඉස්සරහට එන්නේ. එහෙමයි ස්වාමී. ගරු කර්මය තමයි ප්‍රබල වෙන්නේ. ප්‍රබල වෙන්නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මොහොම පින්සිලේ සේවතන්නයි. හරි නේද? වෙන ගැටලුවක් නැහැනේ. ඕනෙලා තියෙනවා නම් මොන හරි මාව නවත්තලා ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්න කරලා හොඳයි අපි තව දේවල් සාකච්ඡා කරනවානේ. And further, he is discerning endowed with the discernment of arising and passing away, noble penetrating, leading to the right ending of stress. This is the fifth prerequisite for the developing of the wings to self-awakening. එතකොට ඊට පස්සේ කියනවා පුනච පරං ආවුසෝ බික්ඛු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා සම්බෝධිපක්ඛිකානං ආවුසෝ ධම්මානං අයම් පංචමී උපනිසා භාවනාය. එතකොට දැන් ඊළඟට කියනවා තවත් වටිනා කාරණයක්. පුනච පරං ආවුසෝ බික්ඛු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනී. And further, he is discerning, endowed with the discernment of arising and passing away, noble, penetrating, leading to the right ending of stress. This is the fifth prerequisite for the development of the wings to self-awakening. ඊළඟට මේ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට බුදු පියාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය. එතකොට යම් කිසි කෙනෙකුට මේ arising and passing away කියන එක discernment of arising and passing away. එතකොට noble penetrating ඒක ආර්ය වූ මේ විනිවිද දක්නා සුළු පෙනෙන බව leading to the right ending of a stress. ඒක තමයි මානසික වෙහෙස පීඩාව දුරු කරන්න හේතු වෙන කාරණේ. arising and passing away කියන එක. එතකොට උද්‍යත්ත ගාමිනී පඤ්ඤායි. මේක දැන් මේ අය දන්න කාරණයක් මේක ඊට කලින් අහලා එහෙම තියෙනවා. දැන් අපි ත්‍රිලක්ෂණය ගැන කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. එතකොට ඒ ත්‍රිලක්ෂණාත්මක කාරණේම තමයි මේ විග්‍රහ වෙන්නේ. උදය වය කියන එක. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම කියන එක. එතකොට ඕනෑම දෙයක් ධර්ම කියලා අපි හඳුනන්නේ ඕනෑම දෙයක් නේ. දැන් භෞතික දේවලුත් ධර්ම, ඊළඟට කරුණු කියලා ගන්න ඒවත්
data දත්ත හැටියට තියෙන ඒවත් ධර්ම ලෝකේ තියෙන ඕනෑම දෙයක් ධර්ම වශයෙන් හඳුන්වන්නේ. එතකොට මේ ධර්මතාවල වල තියෙන ස්වභාවය තමයි උදේ වය කියන ස්වභාවය. උපාද වය. එතකොට ඇතිවීම නැතිවීම කියන එක. මෙන්න මේක සෑම කරුණක් සම්බන්ධයෙන්ම සංකත වූ ධර්ම සම්බන්ධයෙන් හැම විටම සංකතයන් සම්බන්ධයෙන් ඒ කියන්නේ ඇති වෙලා තියෙන බිහි කරලා තියෙන මවලා තියෙන හදාගෙන තියෙන කවර හෝ දෙයක් සම්බන්ධයෙන් මේ උදේ වය කියන ලක්ෂණය තියෙනවා කියන එක ඇති වෙනවා නැති වෙනවා කියන එක. ඒතර මේ සම්බන්ධයෙන් ප්‍රඥාව අවබෝධාත්මක දැනුමක් අවබෝධ කර ගැනීමක් අප සියලු දෙනාට තියෙන්න ඕන කියන එක. ඒක මේ බෝධිපාක්ෂික ධර්මවල තියෙන මේ අනිවාර්ය ලක්ෂණයක් පස්වෙනි එක හැටියට දක්වන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා කියන එක ප්‍රඥාවක් හැටියට තියෙනවා. ඒක තියෙන සුදුසුකම. එතකොට ප්‍රඥාව තියෙන්න ඕනේ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. ඒක නැවත ආයෙත් ඇති වෙන්න පුළුවන් වෙනස් ස්වරූපයකින් ඒක ඇති වෙන්නේ. එතකොට ඊළඟට ඇති වෙනකොට එකම දේ ආයෙසරයක් ඇති වෙන්නේ නැහැ. ඒක ඊට වඩා සාධක වෙනස් වෙලා තමයි ඊළඟට ඇති වෙන්නේ. එතකොට මේ ස්වභාවය හැම එකෙම තියෙනවා කියලා. එතකොට දැන් අපිට හිතෙනවා සාමාන්‍යයෙන් අපි දැන් මේ ඇති වෙනව නැති වෙනව කියලා දන්නවා කියලා. ඒ දැනගත්තට ඒක අපේ අවබෝධයට මිශ්‍ර වෙලා නැහැ හුඟක් වෙලාවට. දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි යම් දේවල් මේ ධර්ම කරුණු වශයෙන් තියෙන දේවලුත් අපි දැනගන්නවා. දැනගන්න පුළුවන්. ඒකේ knowledge එක දැනුම කියන එක. නමුත් ඒක discerning කියලා ගත්තාම ප්‍රඥාවෙන් දැකීම කියන එකේදී අපි ඒක පිරිසිඳ දැනගන්නවා. පිරිසිඳ හඳුනා ගන්නවා. මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා. එතකොට මේ පිරිසිඳ දැනගත්තාම පස්සේ තමයි අපිට ඒක අපේ එදිනෙදා පැවැත්මේ අපේ ජීවිත පැවැත්මට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්නේ ආදේශ කරගන්න පුළුවන් වෙන්නේ ඒක හරියටම ප්‍රඥාවෙන් හඳුනා ගත්තාම. දැන් මගේ සිතට එන තරහක් හෝ යම්කිසි දෝෂ සහගත එකක් කියමුකෝ අපි. දැන් මගේ සිතටම තරහක් ආවා. මගේ සිතටම කලකිරීමක් ආවා. මගේ සිතටම අප්‍රසන්න දෙයක් ඇති වුණා කියලා. එතකොට මේ උදේ වය කියන මේ න්‍යාය ධර්මය අපි හොඳින් අවබෝධ කරගත්තොත් මට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ ඇතිවෙච්ච තරහ ඔහොමම තියෙන්නේ නෑ මට. ඕක යම් කාල සීමාවකදී ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ ආපු තරහ තව විනාඩියක් දෙකක් ගියාම ඒ මට්ටමින්ම නෑ. ඒ ආපු තරහ විනාඩි 5ක් 6ක් ගියාම ඒ මට්ටමින්ම නෑ. ඒ ආපු තරහ පැයක් කමාරක් යද්දී ඒ මට්ටමින්ම නෑ. ඒ තරහ පහුවදා වෙනකොට ඒ මට්ටමින්ම නෑ. සතියක් විතර ගියායින් පස්සේ එහෙම තරහක් ආවද කියන එකවත් මට මතකයකුත් නැති වෙන්න පුළුවන්. එතකොට මේ ආපු තරහ ඔය විදිහටම මා ළඟ තියෙන්නේ නෑ. මට ඇතිවෙච්ච කලකිරීම ඔය විදිහටම තියෙන්නේ නෑ. ඒකේ වෙනස් ස්වරූප වලටපත් වෙන්න පුළුවන්. ඒක ඒ විදිහටම තියෙන්නේ නෑ. එතකොට මෙන්න මෙහෙම ඒ වගේම හොඳ පැත්තටත් එහෙමයි. සතුටක් අපිට ලොකු සතුටක් අපිට ආවත් ඔය සතුට ඔය විදිහටම මා ළඟ තියෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. වෙනස් ස්වරූපයකින් තමයි ඊළඟට තියෙන්නේ. ඒ සතුට සම්බන්ධ ඊට ඒ කාරණේම සම්බන්ධයෙන් මගේ තියෙන ඒ ඇතිවෙච්ච සතුට පැය කීපයකට පස්සේ ඒ විදිහටම නෙමෙයි මම භුක්ති විඳින්නේ වෙන විදිහකට. සතියක් කමාරක් ගියාට පස්සේ තව විදිහකට. දැන් අපි shopping කරලා ඇඳුමක් ගෙනාවට පස්සේ ඉතින් ඇඳුම හරි ලස්සනයි හොඳයි වටිනවා හරි මං හොඳට තේරුවා
ඒක මට හරි ගැලපෙනවා මම කියලා සතුටු වෙනවා නේද? ඉතින් ඒක දවසක් ඇඳලා ගෙනත් දැම්මට පස්සේ හේදුවට පස්සේ ඉතින් ආයේ ඒක නෑ. ඒක තවදුරටත් මගේ අල්මාරියේ තියෙන ඇඳුම් අතර තියෙන තවත් ඇඳුමක් පමණයි ඒක. ඒතර අරකින් අපි විඳින මේ ඇඳුම් ඕනේ නැහැ කියන එකම නෙමෙයි මේකෙන් කියන්නේ. ගන්න ඕනේ නැහැ කියන එකම නෙමෙයි. මේකෙන් ලැබෙන ආස්වාදය, ඒකෙන් ලැබෙන සතුට අපිට ඒ විදිහටම තියාගන්න බෑ. ඒක ඊළඟ අවස්ථාවේදී නැති වෙලා යනවා. පහුවදා එක සැරයක් පාවිච්චි කළාට පස්සේ ඒක තවදුරටත් අලුත් ඇඳුමක් නෙමෙයි ඒක. එතකොට මම උදාහරණයකට කිව්වේ ওই විදිහට ඕනෑම හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ ඕනෑම දෙයකට අපිට ඒ දේ ඒ විදිහටම තියාගන්න බෑ. ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට මම ලෑස්ති වෙන්න ඕනේ. ඒ වෙනස් වීම මම පිළිගන්න ඕනේ. ඒ වෙනස් වීම සිද්ධ වෙනවායි කියන එක මම දැනගෙන ඉන්න ඕනේ. කියන මෙන්න මේ ස්වභාවය තමයි උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියලා කියන්නේ. එතකොට ඔය අනුව අපිට මේ දකින්න අහන්න තියෙන සෑම දෙයක් සම්බන්ධයෙන්ම ඒ භෞතික වස්තුන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මා සම්බන්ධයෙන් තියෙන මගේ තනතුරු වෙන්න පුළුවන් මා සතු දේවල් වෙන්න පුළුවන් මගේ තියෙන සම්බන්ධතාව වෙන්න පුළුවන් මගේ තියෙන ගනුදෙනු වෙන්න පුළුවන් මේ ඕනෑම එකක් ඔය විදිහටම නඩත්තු කරන්න බෑ අපිට. ඒක වෙනස් වෙනවාමයි. එසේ වෙනස් වෙන එක අපි පිළිගන්න ඕනේ. ඒ වෙනස් වීමට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒ වෙනස් වීමට අපි ඔරොත්තු දෙන්න ලෑස්ති පිට ඉන්න ඕනේ. කියන මෙන්න මේක ප්‍රඥාවක් හැටියට, අවබෝධයක් හැටියට, මනා හඳුනා ගැනීමක් හැටියට අර ජානාති, පජානාති, විජානාති, පරිජානාති කියලා අපි කියන්නේ. ඒ විදිහට මේක අපි දකිනවා, හඳුනා ගන්නවා, දැනගන්නවා, තේරුම් ගන්නවා, වටහා ගන්නවා සම්පූර්ණයෙන්ම පැහැදිලිව හඳුනා ගන්නවා. හරි අභිජානා පරිජානාති අභිජානාති. එතකොට එහෙම එක එක මට්ටම් වලින් මේක අපි තේරුම් ගන්නා ප්‍රමාණයට තමයි අපිට ස්ට්‍රෙස් නොවී ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් අර පොඩි දෙයකින් පවා අපි වෙහෙසටපත් වෙනවා. leading to the right ending of stress. එතකොට මේ right ending of stress එකට එන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ හඳුනා ගැනීම හරියට ඇති වුණොත් පමණයි. එහෙම නැත්නම් එහෙම අපිට එහෙම ඒ අවබෝධයට එන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට ඒ නිසා යම්කිසි කෙනෙක් යම් ආකාරයක වේදනාවක් පීඩාවක් වෙහෙසක් විඳිනවා නම් ඒ විඳීම් පීඩාවන් වලින් 100%ක්ම කියලා කියන්නත් පුළුවන් විශාල ප්‍රමාණයක් වෙන්නේ මේ උද්‍යත්තගාමිනී ප්‍රඥාව නැති නිසා. අපි කියන්නේ උද්‍යව්වේ ඥානය කියලා. එතකොට මේ විදර්ශනා නාවිද විදර්ශනා ඥාන වලින් එකක්නේ මේ උද්‍යව්වේ ඥානය. ඒතර උද්‍යව්වේ ඥානයේ විසින් තමයි අපි මේක තේරුම් ගන්නෙ. සංසිද්ධිය ලෝකයේ විශ්වයේ තේරුම් ගන්න. ඒතර එහෙම ස්වභාවයකින් තමයි මේක තියෙන්නේ කියලා. දැන් අපි ඕන කෙනෙක් දන්න විද්‍යාඥයෝ හොඳට දන්නවා විද්‍යාව කරන අයත් හොඳට දන්නවා අනික් අය වුණත් ධර්මයෙන් අහලා කියලා ඕනම කෙනෙක් ඉතින් ඇති වෙනව නැති වෙනව තමයි කියලා දන්නවා තමයි අපි හැම කෙනෙක්ම ඇති වෙනව නැති වෙනව කියලා. ඒ ඇති වෙනව නැති වෙනව කියලා දැනගත්තට ඇති වෙනව නැති වෙනව කියන එක ඔස්සේ අපිට සම්බන්ධ දේවල් අධ්‍යයනය කරන්න හඳුනා ගන්න විචාරයට ලක් කරන්න විශ්ලේෂණයට ලක් කරන්න විදර්ශනාවට ලක් කරන්න අපි ඉගෙනගෙන නැහැ. එහෙම ඉගෙනගෙන නැති නිසා නැවත නැවතත් අපි වෙහෙසටපත් වෙනවා. අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා අරයා මෙහෙමයි ඔකට මේ කළේ මේ කියලා ඔය නොයෙකුත් දේවල් ඔක්කොම දේවල් අපි ගන්නේ ඒ මේ ඇතිවීම නැතිවීම රටාවක් තුල තමයි අපිත් ඉන්නේ කියන එක ගැන අමතක වෙලානේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන්. ඒ වෙච්ච දේවල් පිළිබඳව අපි අත්දැකීම් ගන්න ඕනේ හැබැයි. ඒ හැම විටම දහම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන ලෝකේ අපි හඳුනා ගන්න එපා, තේරුම් ගන්න එපා. ඒතර මේ සතා දෂ්ට කරන සතෙක්, මේ සතා හපා කන සතෙක්, මේ සතාට උල් දත් තියෙනවා, මේ සතාට අන් තියෙනවා, මේ සතාට විස තියෙනවා කියලා අපි දැනගෙන
ඕනනේ ඒ සතුන් ආශ්‍රය කරන්න. එහෙම නැත්නම් ඒව සම්පූර්ණ නොතකා හැරලා අපි මේ ඔක්කොම ඔය කියන වර්ගයේ සතු ටික අස්සට ගියොත් ඒ මුන් අපිව කාලා දානවා මේ අපිට හානි කරනවා හිංසා කරනවා පීඩා කරනවානේ. ඒතර ඒ නිසා මේ අත්දැකීම් බාහිර මගේ අත්දැකීම් හා අනුන්ගේ අත්දැකීම් අධ්‍යයනය කිරීම ඉගෙන ගැනීම අතිශය වැදගත් කාරණයක්. අපි දැන් පොත් කියවනවා කියලා කියන්නේ එහෙම නැත්නම් බණ අහනවා කියලා කියන්නේ මේ ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ අපි අනුන්ගේ අත්දැකීම් නේ ගන්නෙ මේ. බුදුහාඳුරු අපිට මේවා ඔක්කොම මේ රෙඩිමේඩ් අපිට දීලා තියෙනවනේ. ඒකින්ද හරි ලේසි අපිට. බුදුපියාණන් වහන්සේ මේ ඔක්කොම කියා දීලා තියෙන නිසා. නමුත් ඒවා අපි අනුන්ගේ දේවල් අපේ අත්දැකීම් බවට පත් කර ගැනීම තමයි බුද්ධිමත්කම කියන්නේ. උන්වහන්සේ මේවා දැකලා අපිට කියා දුන්නා මෙන්න මෙහෙමයි මෙතන වෙලා තියෙන්නේ කියලා අපිට ඒක කියා දෙනවා. කියා දුන්නා. ඒ කියා දීපු එක පිළිගන්න හා තේරුම් ගන්න අපි ලෑස්ති පිට ඉන්න ඕනේ. එතකොට මේ ඒ කියා තේරුම් ගන්න ඕනේ මොකද්ද අපි මේ ඇතිවීම නැතිවීම කියන ස්වභාවය තමයි ලෝකේ විශ්වයේ හැම තැනකම තියෙන ස්වභාවය. ඒක මටත් අදාළයි බාහිර අයටත් අදාළයි සියලු භෞතික වස්තුන් වලටත් අදාළයි සියලු ධර්මතා වලටත් අදාළයි කියලා. එතකොට ඒ නිසා සංකත වූ සෑම දෙයක් සම්බන්ධයෙන්ම මේ උදයව්වේ කියන එක තියෙනවායි කියන එක. එතකොට මෙන්න මේ හඳුනා ගැනීම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් එයා ඒක හරියට දැකලා තියෙනවා නම් එයාට මේ ස්ට්‍රෙස් මානසික වෙහෙස leading to the right ending of stress කියන එකට මඟ පෙන්වීමක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙනවා. This is the fifth prerequisite for the development of the wings to self awakening. එතකොට විමුක්ති ඥාන දර්ශන විමුක්තිය ලැබීම සඳහා මේ විදිහට මේ උද්‍යව්වේ ඥානෙ උද්‍යත්තගාමිනී පටිපදා ඥානය අපි සලකා බැලිය යුතු හඳුනාගත යුතු එකක්. ඒක ධර්මය අවබෝධ කිරීමේ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට තියෙනවා කියන එකයි මෙතෙන්දී පැහැදිලි කළේ. ඉතින් ඒක මේක දහමේ තියෙන සිද්ධාන්තයක් මේ ඊටාත්ම න්‍යායාත්මක දෙයක් හැටියට තියෙන එකක් මේක. මොකද මේ කියන කාරණේ අපි මේ ගැඹුරින් හැදෑරිය යුතු දෙයක්. ඒක ත්‍රිලක්ෂණයේ තියෙන කාරණයක් හැටියට අපි හැම කෙනෙක්ම දකින්න පුරුදු වෙන්න උත්සාහ කරන්න ඕනේ. ත්‍රිලක්ෂණයට අනුව මේ දේවල් දැකීම සිතීම සම්බන්ධයෙන්. ඒතර ඊළඟ කාරණේ තමයි monks. When a monk has admirable people as friends, companions and colleagues, it is to be expected that he will be virtuous, will dwell restrained in accordance with the Patimokka, consummate in his behavior and sphere of activity, and will train himself, having undertaken the training rules, seen danger in the slightest faults. කල්යාණ මිත්තස්සේතං භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස සීලවා භවිස්සති පාතිමොක්ක සංවර සංවතෝ විහෙරිස්සති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්කිස්සති සික්ඛාපදේසු. මේ දැන් අපි කතා කරපු ටිකමයි මේ නැවත කියන්නේ මේ සමරයිස් කරලා කීමක් හැටියට monks when monks has admirable friends අපි ඉස්සෙල්ලාම කිව්වනේ කල්යාණ මිත්‍ර සේවනය කියන එක මේ බෝධිපාක්ෂික ධර්ම වලින් ප්‍රධාන එකක් කියලා. කල්යාණ මිත්‍ර සේවනයේ තියෙනවා companions and colleagues. එතකොට එහෙම කල්යාණ මිත්‍ර සේවනය බොහෝ සෙයින් උදව් වෙනවා කියන එක it is බොහෝ සෙයින් නෙමෙයි 100%ක්ම කියලා බුදුහාම දේශනා කළේ නේද. It is to be expected that he will be virtuous. ඒ වගේම සීල සම්පන්න භාවය තවත් ලක්ෂණයක් හැටියට
අපි කලින් පැහැදිලි කළා කතා කළා. will dwell restrained in accordance with the පාතිමොක්ඛ. එතකොට සීල සම්පන්න වීම කියන එක ප්‍රාතිමෝක්ෂ ආචාර ගෝචර සම්පන්න භාවය කියන එක කතා කරා. consummate in his behavior and sphere of activity. ඒ වගේම එයාගේ විහරණ හැසිරීම සම්බන්ධයෙන් එයා වීර්ය සම්පන්න වීම කියන එක ගැන අපි කතා කළා. තාමය දල්ල පරාක්‍රමය ගැන මේවා ගැන අපි කතා කළා වීර්ය සම්පන්න වීම පිළිබඳව. And will train himself having undertaken the training rules. එතකොට ඒ වගේම මේ අනිකුත් අර කතා කරපු දේවල් සම්බන්ධයෙන් මෙතන නැවත සිහි ගැන්වීමකුයි කරන්නේ. ඒක අපි නැවත කියන්න අවශ්‍ය නැහැ. ඒ ගැන අපි කතා කළා. seen danger in the slightest faults. අර ඊටාම සුළු අරදේ පවා අනුමත්තේසු බය දස්සාවේ කියවනේ. ඊටාමත්ම පුංචි වරදේ පවා බය දක්නා සුළුව. නමුත් මෙතනදී මම කියන්න ඕනේ අර ඕන සුළු අරදේ පවා බය දක්නා සුළු බව තියෙන්න ඕනේ. හැබැයි පරිස්සම් වෙන්නට ඕනේ. අනවශ්‍ය විදිහට යම් යම් දේවල් පිළිබඳව බය වෙලා ඒක ආපහු මානසික වෙහෙසක් බවට පත් කරගන්නේ නැතුව ඉන්නත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහර විට අපි දකින දෙයක් තමයි මේ දැන් ඒ ධර්මය ඔස්සේ කටයුතු කරන්න ගිහිල්ලා සමහර කෙනෙක් මේ පොඩි පොඩි වැරදි සම්බන්ධයෙන්ොත් අනවශ්‍ය විදිහට බය වෙන්න ගියොත් එහෙම ඒ අනේ මෙහෙම වුණානේ කියලා එයා ඒ ගැන අනවශ්‍ය විදිහට හිතලා වෙහෙසෙන්න ගියොත් එහෙම ඒක අනවශ්‍ය කරදරයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පාපේහි වරදෙහි අකුසලෙහි බය වෙන්න ඕනේ. නමුත් ඒ බය වෙන්න ඕන කියන එකේ තේරුම වැරද වරදක් හැටියට දැකලා නැවත නොකරන්න තීරණය කිරීම කියන සීමාව තුල පමණයි. එතකොට ඒකට කියනවා කන්ෆෙස් කියලා අවැද්දසීම කියලා කියන්නේ. එහෙම නැත්නම් පාපෝච්චාරණය කියලා ඒ වෙනුවට තියෙන අපි කන්ෆෙස් කියලා ඉවට මේ ක්‍රිස්තියානි ආගමේ උගන්වන පාපෝච්චාරණය කියන අර්ථයෙන් නෙමෙයි. මෙතෙන්දී කියන්නේ මේ තමා නිවැරදි වීම කියන එක. වැරදක් හැටියට දකිනවා දැකලා ඒක නැවත නොකරන්න තීරණය කරනවා. දැන් අර භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් හරි වටිනා ක්‍රමයක් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාගේ ඔය පවාරණ විනය කර්ම කියන එකේදී කියන දෙයක් තමයි ඒක හරි වටිනා දෙයක්. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තුමන් බන්තේ සංඝෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි කියලා භික්ෂුන් වහන්සේලා තමන්ගේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට සද්ද විහාරික වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට කියනවා ස්වාමීනි මා සම්බන්ධයෙන් මගේ යම්කිසි වැරද්දක් දැක්කනම් එහෙම නැත්නම් මගේ යම්කිසි වැරද්දක් ගැන අහන්න ලැබුණා නම් එහෙම නැත්නම් මා අතින් මෙන්න මේ වැරද්ද කෙරෙනවා ඇති කියලා ඔබ වහන්සේට හිතෙනවා නම් ඒක මට කියන්න මං ඒක මං හරි ගස්ස ගන්නම්. ඔන්න ඔය වගන්ති වාක්‍ය තමයි මේ අර පවාරණ විනය කර්මයකදී භික්ෂුවක් අනෙක් භික්ෂුවකට කියන දේ. මේක හරි ගැඹුරු හරි දාර්ශනික හරි වටිනා මනෝවිද්‍යාත්මක මේ කාරණයක් මේක. මනෝවිද්‍යාව වල බටහිර මනෝවිද්‍යාව කියන අර්ථයෙන් නෙමෙයි මම කියන්නේ. ඒක මනස සම්බන්ධයෙන් හැදෑරීමක් හැටියට හරි වටිනා දෙයක් ඒක. එතකොට මා සම්බන්ධයෙන් මගේ යම් වැරද්දක් දැක්කනම් ඔබ වහන්සේ ඒක කියන්න මට. මා ගැන යම් වරදක් අහන්න ලැබුණා නම් එහෙම ඒකත් මට කියන්න. ඒ දෙකම නැත්නම් සමහර විට වහන්සේට හිතුණා නම් එහෙම මෙයා මෙන්න මේ වැරද්ද කරනවා ඇති කියලා. අහලත් නැහැ දැකලත් නැහැ. නමුත් නිකන් හිතෙනවා මෙයාගේ මෙන්න මේ වැරද්ද කෙරෙනවා ඇති කියලා. එහෙමනම් ඒකත් මට කියන්න. මං ඒක බලලා දැකලා මං ඒක නිවැරදි කරගන්නම්.
එතකොට මෙන්න මෙහෙම මේ බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන ක්‍රමය කොහොමද මේ නිවැරදිභාවයට පිවිසෙන්නේ කියලා. මේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්නේ කොයි විදිහටද කියලා. එතකොට මේ අන්නේ ඒක තෙන්දී ඒ නිසා seen danger in the slightest faults. මේ නිසා කිසියම් ආකාරයක පුංචි වරදක් පවා තියෙනවා නම් දකිනවා නම් ඒ දකින දේ දැකලා ඒකෙන් මිදෙන්න නිවැරදි වෙන්න ගන්නා උත්සාහය කියන එක මේ අවබෝධය සඳහා සම්බෝධිපාක්ෂික ධර්මයක් හැටියට හඳුනා ගැනීමේදී තියෙන කාරණයක් හැටියට තමයි දැක්වේ පැහැදිලි කළේ. ඉස්සෙල්ලත් කියුණා ඒක මට ওই කරුණු කියන්න බැරි වෙච්ච හින්දා නැවත කිව්වේ. එතකොට ඒ කරුණු මේ සාරාංශ කිරීමක් තමයි මේ ඡේදෙදි වෙලා තියෙන්නේ. When a monk has admirable friends as friends, companions and colleagues, it is to be expected that he will get to hear at will easily and without difficulty talk that is truly sobering and conducive to the opening of awareness. Talk to modesty, contentment, seclusion, non-entanglement, arousing persistence, virtue, concentration, discernment, release, and knowledge and vision of release. ඊළඟට කියනවා කල්යාණ මිත්තස්සේතම් භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස යායන් කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පාය සේයතීදං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ඒව රූපියා කතාය නිකාමලාභී භවිස්සති අකිච්චලාභී අකසිරලාභී. එතකොට මේක සිංහලෙන් මෙහෙම කියනවා මහණෙනි කලන යහළුවන් නැති යහපතට නැමුණු කලන මිතුරන් නැති භික්ෂුවක් විසින් සිල්වත් වන්නේ පාමොක් සංවරයෙන් සංවර වන්නේ ආචාරයෙන් හා ගෝචරයෙන්ද යුක්තව සුළු වරද පවා බියෙන් දක්නා සුළුව ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙන්නේ යන මේ කැමැති විය යුතුය. මහණෙනි කලන යහළුවන් නැති යහපතට නැමුණු කලන මිතුරන් නැති භික්ෂුවක් විසින් අකුසල් දහම් නැති කිරීමද කුසල් දහම් වැඩීමද ප්‍රාරම්භ වීරය ඇතුව වසයි ශක්තිය ඇත්තෙක් වෙයි දැඩි උත්සාහය ඇත්තෙක් වෙයි කුසල් දහම්හි වැඩීමේ නොනැවතු උත්සාහය ඇත්තෙක් වෙයි යන මේ කැමැති විය යුතුය. එතකොට මේ අපි කියපු මෙතෙකල් කතා කරපු ඒවාම මේ නැවත පැහැදිලි කරන්නේ ඒක සාරාංශ කිරීමක් හැටියට කල්යාණ මිත්තේසම් භික්ඛුනෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවස් පඤ්ඤා භවිස්සති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛ ගාමිනියා කියලා මේ විදිහට අර අපි මෙතෙක් පැහැදිලිව කතා කරපු දේවල්මයි නැවත ආපහු මේ කියන්නේ මෙන්න මේ දේවල් මෙහෙම වෙන්න ඕන කියලා. When a monk has admirable friends as friends, companions and colleagues, it is to be expected that he will keep his persistence aroused for abandoning unskillful qualities and for taking on skillful qualities, steadfast, solid in his effort, not shirking his duties with regard to skillful qualities. අපි ඒකත් පැහැදිලි කළා කතා කළා අර අකුසලයන්ගෙන් වෙන් වෙලා තාමය ශක්තිය එහෙම නැත්නම් දිගින් දිගට පවත්නා වීරය අත නොහරින බව කියන මේ ලක්ෂණ බෝධිපාක්ෂික ධර්ම හැටියට තියෙනවා කියන එක කතා කළා. When a monk has admirable friends, companions and colleagues, it is to be expected that he will be discerning, endowed with discernment and arising and passing away, noble, penetrating, leading to the
right ending of stress. එතකොට ඒකත් අපි සාකච්ඡා කළා. මේ කියන ලක්ෂණ මේ කල්යාණ මිත්‍රතාවය සමග ප්‍රඥාවත් සමග සම්බන්ධ වෙලා ඒ ප්‍රඥාවෙන් උද්‍යත්තගාමිනී ප්‍රඥාව ඇති කර ගැනීම තුළින් ඒ ආර්ය වූ මේ විනිවිද දක්නා සුළු වෙහෙස දුරු කරන්නා වූ මානසික වෙහෙස දුරු කරන විදිහේ අවබෝධයක් හඳුනා ගැනීමක් අප තුළ සිද්ධ වෙනවා කියන එක පිළිබඳව අපි කතා කළා. And further, monks, when the monk is established in these 5 qualities, there are 4 additional qualities he should develop. He should develop a contemplation of the unattractives so as to abandon lust. He should develop goodwill so as to abandon ill will. He should develop mindfulness of in and out breathing so as to cut off the distractive thinking. He should develop the perception of inconstancy so as to uproot the conceit. I am. For a monk perceiving inconstancy, the perception of not self is made firm. One perceiving not self attains the uprooting of the conceit, I am, unbinding in the here and now. Tena cha pana bhikkave bhikkhuna imesu panchasu dhammesu patittaya chattaro dhamma uttari bhave tabba asubha bhave tabba ragassa pahanaya metta bhave tabba vyapadassa pahanaya ආනාපාන සති භාවේ තබ්බා විතක්කූපච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය අනිච්ච සංඤිනෝ භික්ඛවේ අනත්ත සංඥා සන්තාති අනත්ත සංඤී අස්මිමාන සමුග්ඝාතං පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ පඨම. එතකොට මෙතෙන්දී ආය නැවත දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ අර ටික දේශනා කරලා. And further, monks, when the monks is established in these 5 qualities. එතකොට දැන් මෙතන qualities 5ක් ගැන කතා කළානේ අපි. කල්යාණ මිත්‍රයන්, සීලය, ඒ වගේම මේ වචන, ඊළඟට මේ වීරය, ප්‍රඥාව, උද්‍යත්තගාමිනී ප්‍රඥාව කියන මේ වගේ කරුණු 5ක් මේ බෝධිපාක්ෂික ධර්ම මේ නිර්වාණයට විශේෂ වූ නිර්වාණයට අදාළ වූ ඊට සහායක වූ කරුණු 5ක් කතා කළානේ. එහෙම කතා කරලා there are 4 additional qualities he should develop. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු ටිකට අමතරව තවත් අතිරේක කරුණු 4කුත් එයා දියුණු කරන්න ඕනේ, වැඩි දියුණු කරන්න ඕනේ. He should develop contemplation of the unattractive so as to abandon lust. ඒතර බුදු පියාණන් වහන්සේ තවත් කරුණු 4ක් දියුණු කරන්න ඕනේ කියලා දේශනා කරනවා. මොකද්ද? අසුභය භාවනා කරන්නට ඕනේ තෘෂ්ණාවෙන් සිත වෙලෙන එක දුරු කිරීම සඳහා අසුභය ගැන සිත යොමු කරන්නට ඕනේ. අසුභ භාවනාවේ යෙදෙන්න ඕනේ. අසුභ භාවනාවේ යෙදෙන එකේ තේරුම තමාගේ සිතේ අනවශ්‍ය විදිහේ රාගයක්, ඇල්මක්, බැඳීමක් අනවශ්‍ය විදිහට තියෙනවා නම් ඒ තැනත්තාට ගැළපෙන ව්‍යවහාරය තමයි, භාවිතේ තමයි අසුභ භාවනාව. එතකොට මේකෙන් අදහස් වෙන්නේ දැන් එයා ඒ පුද්ගලයා දැන් අපි කල්යාණ මිත්‍රයෙක් හැටියට වෙන කවුරු හරි කමට්ටානාචාර්යවරයෙක් සමග සාකච්ඡා කරලා මේක හඳුනා ගන්නත් පුළුවන් යම් කිසි කෙනෙකුට. එහෙම නැත්නම් Tamanට ඒක දකින්නත් පුළුවන්. මගේ සිතේ රාගය, ඇල්ම, බැඳීම, තෘෂ්ණාව, අනවශ්‍ය උපාදාන කර ගැනීම බහුල විදියට තියෙනවා නම් එතකොට එබඳු කෙනෙක් අසුභ භාවනාව වැඩිම සුදුසුයි. එතකොට ඒ තමාගේම සිතේ Tamanට තේරෙනවා නම් අනවශ්‍ය විදියට ඇලීම් බැඳීම් වලට අහු වෙලා මම බොහොම
වෙහෙසකාරී විදිහට ඉන්නේ කියලා ඒක වෙනස් කරගන්න ඒක සකස් කරගන්න අසුභ භාවනාව වැඩිම එයාට ගැලපෙනවා යෝග්‍යයි ඒක භාවිතා කරන්න ඕනේ. He should develop goodwill so as to abandon ill will. එතකොට යම් කිසි කෙනෙකුගේ හිතේ ව්‍යාපාදයේ තියෙනවා නම් තරහව තියෙනවා නම් අනික් අය පිළිබඳව වෛරය නොමනාපය තියෙනවා නම් එයා මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. එයා මෙත්සිත පතුරවන්න ඕනේ. එයාගේ සිතේ අර ව්‍යාපාදයට තියෙන ඉඩකඩ ඉවත් කර දැමීම සඳහා ඒකෙන් මිදීම සඳහා එයා මෛත්‍රිය කියන එක නිතර වඩන්නට ඕනේ. ඒකෙන් පහසු වෙනවා අර හිතේ තියෙන ව්‍යාපාදයේ තරහව ඉවත් කර ගැනීම සඳහා. He should develop mindfulness of in and out breathing so as to cut off distractive thinking. තර යම් කිසි කෙනෙකුගේ සිත විතර්ක වලින් පිරීලා තියෙනවා නම් ඒ කියන්නේ අනවශ්‍ය විදියට තමාව වෙහෙසටපත් වෙන ආකාරයෙන් එක එක චේතනාවන් ඇවිල්ලා තමාව මෙසප් වෙලා තියෙනවා නම් මහා අවුලක් වෙලා තියෙනවා නම් ඒ තැනත්තාට in and out breathing එක ආනාපාන සතිය එයාට ප්‍රයෝජනවත් වෙනවා. ඒ අනවශ්‍ය විතර්කයන්ගෙන් තමාගේ සිත පිරීලා distractive thinking එකක් එයාට තියෙනවා නම් ඒකෙන් මිදීම සඳහා in and out breathing එකෙන් එයාගේ සිත calm and quiet කරගන්න නිදහස් කරගන්න සහැල්ලු කරගන්න ඒක පහසුවක් වෙනවා. ඒ නිසා ඒක ගැලපෙනවා යම් කිසි කෙනෙකුට මේ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට එහෙම නැත්නම් විමුක්තිය ලබා ගැනීමේ උපකාරක ධර්මයක් හැටියට මේ in and out breathing එක උදව් වෙනවා කියලා. He should develop the perception of inconstancy so as to uproot the conceit I am. දැන් යම් කිසි කෙනෙක් මේ අනිත්‍ය දර්ශනය අනිත්‍ය දැක්ම ඇති කරගත්තොත් ඒ තැනත්තාට මමායනය නැත්තම් අස්මිමානය කියන එක මම වෙමි මම ඉන්නවා කියන අර්ථයෙන් අපි ගන්න මමත්වයේ බලවත්ව තමා තුළ නැගී සිටින එක ඉවත් කරගන්න අර අනිත්‍ය පිළිබඳව දැක්ම මේ තියෙන දේවල් නිත්‍ය වූ ස්වરૂපයකින් නෙමෙයි තියෙන්නේ වෙනස් වෙමින් යන ප්‍රවාහී රටාවක් තමයි සියල්ල තුල තියෙන්නේ කියන දැක්ම තුලින් එයාට මමායනය දුරු කරගෙන අයම් කියන එක කන්සීට් කියන එක දුරු කරගන්න එයාට ඒක පහසුවක් වෙනවා. For a monk perceiving inconstancy මේ අනිත්‍ය කියන එක යම් කිසි කෙනෙක් හඳුනාගත්තොත් එයාට වැටහුනොත් එහෙම the perception of not self is made firm. එයාට මේ අනාත්ම දර්ශනය එයාගේ ස්ථාවර එයාගේ මනස තුළ අනාත්ම දැක්මත් ඇති කර ගන්න ඒක උදව් වෙනවා. One perceiving not self attains to the uprooting of the conceit. එතකොට යම් කිසි කෙනෙක් තුළ අනාත්ම දර්ශනය මනවින් නැති වුණොත් එහෙම අර මමායනේ අස්මිමානයේ කියන එක මමත්වයේ තුළ දැඩිව ගැලෙන එක ස්ථාවරයෙන් ලෝකේ කිසිදු දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා දැඩිව මා සමග සම්බන්ධ වෙලා තියෙනවා මුළු ලෝකෙම කියලා ගන්න අර්ථය මමත්වයේ දුරු කරගන්න ඒ හඳුනා ගැනීම උදව් වෙනවා. I am unbinding in the here and now. ඒ තැනත්තා මේ අවස්ථාවෙත් පසු අවස්ථාවෙත් මෙලොවත් පරලොවත් එයා මේ මමෙක් හා සම්බන්ධ වෙන බැඳීම් උපාදාන කර ගැනීම ටික දුරු කර ගැනීම නිසා නොබැඳුණු ස්වභාවයකින් යුක්තව මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තව උපේක්ෂාවකින් යුක්තව තමා දෙසත් ලෝකයේ දෙසත් සියල්ල දෙසත් බැලීමේ හැකියාව එයා තුළට ඇති වෙනවා. ඒක තමයි මේ ධර්ම මාර්ගයේ විමුක්තිය හඳුනා ගැනීම විමුක්තිය අවබෝධ කර ගැනීමේ රටාව කලාව කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පැහැදිලි කරනවා. දැන් සූත්‍රයෙන් මේ බෝධිපාක්ෂික සම්බෝධි සූත්‍රය ওই විදිහටයි බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී පැහැදිලි කරන්නට යෙදුනේ. කෙටි වෙලාවක් තියෙනවා තව අපිට විනාඩි කිහිපයක් ඔබට ඒ අසුරු කරගෙන යම් ගැටලුවක් හෝ ප්‍රශ්නයක් හෝ යම් කිසිවක් සාකච්ඡා කරන්න තියෙනවා නම් ඒ පිළිබඳව ඉදිරිපත් කරන්න පුළුවන්. සූත්‍රය පැහැදිලි කිරීම මෙතනින් අවසන් වෙනවා. යමක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ අවසර ඔව්. නිතරම ඉවසන ගතිය තියෙනකොට ස්වාමීන් වහන්සේ තමන් හිතට වේදනාවකුත් එනවා අනිත් එක එතකොට සමහරක් කට්ටියක නිවටකමටත් ගන්නවනේ ස්වාමීන් වහන්සේ ඉවසන ගතිය. දැන් ප්‍රශ්නයක් ඇති කරගත්තොත් නිවසන්න ගිහිල්ලා ඒක තමන්ට දෙයක් මොකක් සිද්ධ වුණොත් ඒ ගැන තමන් ඒක පෙන්눔 කරන්න ගියාම වාද වෙනවට බයි සමහරකට ඉවසනවා මිනිස්සු. එතකොට ඉවසීම එහෙම නිතර දෙවෙලි ඉවසනකොට ඒක එයා දුර්වලකමක් වශයෙන් නික මෝඩකමක් වශයෙන් එහෙමත් හිතනවා ස්වාමීන් වහන්සේ. ඔව් හොඳ ප්‍රශ්නයක් නේ. දැන් ඇත්ත දැන් එහෙම ඒවයිදී අපි බලන්න ඕනේ ස්ථානය. දැන් මේක සිටුේෂනල් නේ ඒක. ඒ කියන්නේ දැන් යම් සිදුවීම් වලදී අපිට මේ ඒ දිවසීම කියන කාරණේම ගත්තත් අපිට පුද්ගලයා අනුව අවස්ථාව අනුව සිද්ධිය අනුව පූර්ව අත්දැකීම් අනුව කියන ඔය විදිහේ තවත් සාධක සියල්ලම පරීක්ෂා කරන්න වෙනවා. දැන් ඉවසනවා කියන එක අතිශය හොඳ දෙයක්. ඒක කාන්ති පාරමිතාවක්නේ. ඉවසීම කියන එක ශාන්ති කියන එක පාරමිතාවක්. ඒ කියන්නේ මනසට පුරුදු පුහුණු කළ යුතු අභ්‍යාස කළ යුතු ගුණධර්මයක් හැටියට පාරමිතා වලින් එකක් හැටියට දහමේ කියා දෙන දෙයක් කාන්ති කියන එක ඉවසීම කියන එක. නමුත් ඒ ඉවසීම කියන එකේදී අපිට බලන්න සිද්ධ වෙනවා පුද්ගලයා කා එක්කද මේ ඉවසන්නේ? කොතෙන්දිද ඉවසන්නේ? කවර කාරණයක් සම්බන්ධයෙන්ද ඉවසන්නේ? මීට පෙර සංසිද්ධි කොයි විදිහටද වෙලා තියෙන්නේ කියන ඔය කරුණු. දැන් අපි කියමුකෝ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ගෙන් සිද්ධ වෙන වැරද්දක් සිද්ධ වෙනකොට ඒ වැරද්ද සිද්ධ වෙච්චාවේ කියලා ඉවසලා ඉන්න බෑනේ. එතකොට ඒ අනර්ථයක් වැරද්දක් දෝෂයක් සිද්ධ වෙනකොට ඒකට ආදරෙන් කියන්න ඕනේ, හොඳින් කියන්න ඕනේ, තදින් කියන්න ඕනේ, දඬුවම් දෙන්න ඕනේ, විවිධ දේවල් කරන්න ඕනේ ඒකට. එතකොට එතෙන්දී කවර උපක්‍රමයේද භාවිතා කරන්නේ, කවර ක්‍රියාමාර්ගයක්ද ඒක වැළැක්වීම සඳහා ගන්න කියන එක අපිට ඒ දරුවා සම්බන්ධයෙන් එයාගේ ටෙම්පරමන්ට් එක, එයාගේ මානසිකත්වය, එයාගේ ගතිගුණ ඔක්කොම සලකලා බලලා ඕනේ අපි එතෙන්දී ඒක ගැන තීරණයක් ගන්න. එතකොට තමන්ගේම දෙමව්පියන් කරන වැරද්දක් මොකක් හරි දෝෂයක් එතෙන්දී අපි කොයි විදිහටද දෙමව්පියන් සමග ඉවසන්නේ කියන එක. තමන්ගේ ස්වාමියා හෝ භාර්යාව වෙතින් සිද්ධ වෙන දෙයකදී අපි කවර සීමාවකටද කවර ප්‍රමාණයකට ඉවසන්නේ? ඥාතියෙක්, මිත්‍රයෙක්, තමන්ට බොහෝ කාලයක් සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් මිත්‍රකමින් සේවාස්ථානයේ. එතකොට මේ එක එක තැන්වලදී අපි ඉවසිය යුතු ප්‍රමාණය ඒ තැනදී තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපේ සේවාස්ථානයක අපේ බොස් එක්ක ඉමීඩියට් බොස් කවුරු හරි ළඟ ඉන්න බොස් කෙනෙක් සමග අපිට ඉවසිය යුතු යම් සීමාවන් තියෙනවා. එතකොට එතෙන්දී අපි කොයිතරම් දුරට ඉවසනවාද කියන එක තීරණය වෙන්නේ ආයතනයේ ස්වභාවය, ආයතනයේ තියෙන rules and regulations විදිය, එතන තියෙන ඒ ප්‍රධානීන්ගේ ස්වභාවය, මීට පෙර වෙච්ච සිදුවීම් වලදී කොහොම ඇක්ෂන්ස් අරන් තියෙන්නේ එතන. අන්න ඒ සියල්ල සලකා බලලානේ අපි එතන අපි රියැක්ෂන් එක කොයි විදිහටද දක්වන්නේ, එහෙම නැත්නම් අපි ඉවසනවාද, ඉවසනවා නම් කොයිතරම් ප්‍රමාණයකටද, මේ ඔක්කොම තීරණය වෙන්නේ අර සාධක ටික පරීක්ෂා කරලානේ. එතකොට ඒ නිසා මේ ඉවසීම කියන එක හරි වැදගත් කාරණයක්, හරි පාරමිතාවක්. ඒක පාරමිතාවක් වශයෙන් අපට අභ්‍යාස කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි අවබෝධයෙන් යුක්තව අර කියපු අනිකුත් කරුණු සාධකත් සලකා බලමින් තමයි අපිට ඉවසන්න සිද්ධ වෙන්නේ. දැන් ඉවසීමේ ක්ෂාන්ති පාරමිතාවදී අපි දැකලා තියෙනවා මේ ක්ෂාන්තිවාදී තාපසය සම්බන්ධයෙන් වෙච්ච දේවල්, ළමයි ඕලුවට කෝටු ගහද්දී අර මේ නොයි කරදර කරද්දී ඉවසුප ඇටි එකක් ගැන විස්තර තියෙන කතාන්තර, ඊගාවට අර අතපය කපද්දී අර තාපසයේ ඉවසුව හැටි අර මේව කතාන්තර, මේ නොයේකුත් දේවල් තියෙනවා.
එතකොට නමුත් එහෙම ඒවත් ඒ බෝසත්යන් වහන්සේගේ පරමාදර්ශී ඉවසීම අරමේව සම්බන්ධ සංකේතවත් කරන ඒවානේ. ඉතින් එතකොට අපි රහත් වෙලා ඉන්න තත්වයක නෙමෙයි ඉන්නේ. එතකොට ප්‍රායෝගික ලෝකයේදී ගිහි කෙනෙක් හැටියට හෝ පැවිදි කෙනෙක් හැටියට හෝ වෙනත් කවර හෝ වයසක ඉන්න කෙනෙක් ඒ සම්මත ලෝකයේ ප්‍රායෝගික ලෝකයක ජීවත් වෙද්දී එයාට ඉවසන්න පුළුවන් ප්‍රමාණය ඉවසීමේ සීමාවන් ඉවසන්නේ කායකද කියන එක කිව්වා මම කලින් කිව්ව විදිහට ඒ සියලු අපසරිය පිළිබඳව හඳුනා ගැනීමකින් යුක්තව තමයි අපිට ඉවසීම කියන කාරණේ දෙහි බලන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි ඉවසන්න බෑ කියලා රියැක්ට් කරන්න ගියොත් අනිත් එක්කෙනාට Tamanට මහ විශාල හානි පාඩු සිද්ධ වෙනවා නම් අපි එතෙන්දී ඉවසීමට මූලිකත්වය දෙන්න සිද්ධ වෙනවා. දරුවෙක්ගෙන් යමක් සිද්ධ වෙද්දී වරද්දක් කරද්දී අපි ඉවසන්නේ නැහැ. ඒකට අදාළ රියැක්ෂන් එක අපි බොහොම තදින් ගන්න පුළුවන් සමහර විට නේ. ඉතින් එහෙම එක තැන්වලදී ගැළපෙන ආකාරයෙන් තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. අපි ක්ලියර් කට් ආන්සර් එකක් දෙන්න බෑ. මෙන්න මේ ගානට ඉවසන්න මෙහෙමයි ඉවසන්න කියලා එහෙම කියලා කියන්න අමාරුයි ප්‍රායෝගික ලෝකයක තියෙන දේවල් සම්බන්ධයෙන්. ඒතර ඒ නිසා ඒක සිටුේෂනල් ඒක ඒ අවස්ථාවන් පුද්ගලයන් සමග මිශ්‍ර වෙච්ච බැඳිච්ච විදිහකට තමයි ඒක දෙහි බලන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් රස්සාවකට නම් ස්වාමීන් වහන්සේ ජොබ් එකේ නම් ඉතින් තමන්ගේ ජොබ් එක පරිස්සම් කරගන්න ඕනහම අපි බුසන්න වෙනවමනේ ස්වාමීන් වහන්සේ. අන්න ඒකනේ අපිට පුළුවන් රියැක්ට් කරන්න නේද? නමුත් එළියට බහින්න වෙනවා ඊළඟ දවසේ ඊළඟ තව රස්සාවක් හොයන්න තව මානසික වෙන්නත් වෙනවා. ඉතින් ඒ වගේ අපි අනිත් ඒවත් ඒ වගේ තමයි. අන්න ඒකයි. මොඩයා වගේ හරි ඉතින් ඉඳලා එක විශ්සගෙන හිටියොත් තමන්ගේ ඒතන රස්සාව ආරක්ෂා කරගත්තා වගේ ඒ වගේ ඉතින් ඒ වගේ තත්ත්වකට මේ වෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. අන්න ඒකයි. ඔව් ඒකයි ඉතින් ඒක තැනදී අපි ලොකුකම් අපි හිතාගෙන මේ මං කාගේ රසකන් වෙන්නේ නැහැ කියලා හිතලා අරවමියෝ කියලා ඕන්නම් පුළුවන් අපිට රියැක්ට් කරන්න නේද? නමුත් ඒකෙන් වෙන ඉෆෙක්ට් එක හරි නරකයිනේ. ඉතින් ඒකින්ද අපි එතෙන්දී අපි ඉවසීමේ උපරිමය ඉවසන්න දෙනවා. අර කතාවක් තියෙන්නේ ඉවසලා බැරිම තැන ආයෙත් ඉවසන්න ඕන කියලා. ඒක සූත්‍රය කියන්නේ එහෙමනේ. ඒ ස්ථානයේ අනුව අවස්ථාව අනුව ඒක කල්පනා කරන කොච්චර උනත් තමන් මදි පුංචි උනත් ඒක ඒ වෙලාව බලලා ඉදිරියට ඉවස ගන්න ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේ. තමයි වෙනවා. ඉන්න වෙන. ඒතර තව ප්‍රශ්නේ ගොඩ ගැහෙන්නේ නැහැ එතකොට නේ ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් Tamanට අනවශ්‍ය විදිහට කරදර විඳින්න සිද්ධ වෙනවනේ. තවත් කරදර පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඉතිමත් වැඩක් නෙමෙයි නේද එතකොට? එහෙයි ස්වාමීන් වහන්සේ. අවසර ස්වාමීන් පින් සිදු වේවා. එහෙමනම් අදට අපේ කාලය අවසන් වෙනවා. අපි ඊළඟ සතියේ මම තාමත් සූත්‍රයක් තීරණය කළේ නැහැ. ඔබ මම හැම විටම නිතර මතක් කරන දෙයක් කැමති සූත්‍රයක් අවශ්‍ය සූත්‍රයක් තියෙනවා නම් මට SMS එකක් එවන්න මේ Viber වලින් අපිට එවන්න පුළුවන් SMS එකක්. එතකොට මට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නුනොත් මම සූත්‍රයක් තෝරන්නම්. ඔබ කැමති දෙයක් තියෙනවා නම් අපේ කල්යාණ මිත්‍ර පිරිස අතරේ කාට හරි කැමැත්තක් තියෙනවා නම් මට සූත්‍රයක් එවන්න මම ඒකට ඒක සාකච්ඡා කරන්නම් ඊළඟ සතියේට. එහෙනම් අදට අපි අවසන් කරමු. තව පැය භාගයකට පස්සේ අපි බෝධිමග්ග වැඩසටහනෙත් ආයෙසරයක් හමු වෙනවා. කැමති අයට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරලා ධර්ම අවබෝධය සඳහා යමු වුණු සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ඊ타මත්ම ඉක්මනින් ධර්මඥානය විමුක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සාරාංශයටත් තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි.